හරි. උපදේශනය කියලා කියන්නේ මෙච්චරයි. හොඳට අහගන්න. රයිට්? අපි මේක කලින් අපි ලෙක්චර්ස් කිහිපයකදීම කතා කරා. ඒත් හොඳට අහගන්න. රයිට්? මේක නිකන් තේරුම් ගන්න ඕනේ. මේක මිනිස්සු දෙන්නෙක්. රයිට්? මිනිස්සු දෙන්නෙක් වාඩි වෙලා රයිට්? මූණට මූණ බලා ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් රයිට්? මිනිස්සු දෙන්නෙක් වාඩි වෙලා රයිට්? මේ උපදේශකවරයා ටිකක් අබල දුබල වෙලා තියෙන උපදේශකවරයා සේවාලා මිනිස්සු දෙන්නෙක් වාඩි වෙලා එකිනෙකාට අදහස් වමාරු කරමින් රයිට්? හඳුනාගත් උපදේශන ඉලක්කයකට උපදේශන ඉලක්කයක් හඳුනාගත් උපදේශන ඉලක්කයකට රයිට්? පිළිතුරු සොයාගෙන විසඳුම් සොයාගෙන යන ක්‍රියාවලියක්. මේක ප්‍රොසෙස් එකක් හරි. ඔබ දන්නවා ක්‍රියාවලියක් වුණා අපි දන්නවා දැන් හිතන්නකෝ පාන් හදන එක ක්‍රියාවලියක්. වාහනයක් හදන එක ක්‍රියාවලියක්. ඒක ක්‍රියාවලියක් වුණාම ඒ කියන පිළිවෙලක් තියෙනවානේ. පිළිවෙලක් නැත්නම් අපිට ඕන කරන අවුට්පුට් එක අපිට ඕන කරන ප්‍රොඩක්ට් එක හම්බ වෙන්නේ නැහැ. ක්‍රියාවලියක තියෙනවා ආරම්භයක් ඒ වගේම තමයි අවසානයක්. ක්‍රියාවලියක ආරම්භයක් තියෙනවා අවසානයක්. ඒතකොට ඔබ උපදේශක වරයෙකු ලෙස ඉස්සරහින් සේවාලාභියෙකු වාඩි කරගත්තට පස්සේ මේ ආරම්භයේ සිට අවසානයේ දක්වා උපදේශන ක්‍රියාවලිය සිදු කළ යුතු පියවරවල් ටික ඔබේ මනසේ රැඳී තිබිය යුතුයි. කුමන සේවාලාභියෙක් මෙතන වාඩි වුණත්. මෙතන මම වාඩි වෙන්න පුළුවන්, වෙන කවුරුන් හෝ වාඩි වෙන්න පුළුවන්. කවුරු වාඩි වුණත් මේ පිළිවෙලක් තියෙනවා මේක සිදු කරන්න. පිළිවෙලක් තියෙනවා මේක සිදු කරන්න. අන්න ඒ පිළිවෙලින් පිට ගියොත් තමයි අපි බලාපොරොත්තු වෙන ඉලක්ක ළඟා කරගන්න බැරි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ පිළිවෙල? පළවෙනි එක තමයි හොඳට මතක තියාගන්න. අපේ උපදේශනාත්මක සම්බන්ධතාවය. එහෙම නැත්නම් ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය. ඒකට කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා therapeutic relationship කියලා. ඉතාලියට ලියා ගමු. ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය. ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය. මේකයි ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය කියලා කියන්නේ. මෙතන මේ ඉන්නේ සේවාලාභියා නම් අපි කියනකො මේක ඉන්නේ ක්ලයන්ට් නම් මෙතන ඉන්නේ කවුන්සලර් නම් ක්ලයන්ට් සහ කවුන්සලර් අතර සබැදියාවක් තියෙනෝනේ කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ කනෙක්ෂන් එක ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් අතර තියෙන 2 way කනෙක්ෂන් එකක් නෙමෙයි. පොඩි උදාහරණයකට ඔයගොල්ලෝ අපේ ගෙදර ආවා කියලා හිතන්නකෝ. හදිස්සියෙම. එතකොට මම මොකද කරන්නේ? ආනේ කොහොමද ඔයාට? මම මේව තමයි කරන්නේ. ඔයාගේ විස්තර කොහොමද? ඔයා මොනවද කරන්නේ? මම මේව කරන්නේ කියලා මේ දෙපාර්ශ්වයෙන්ම තොරතුරු හුවමාරු කර ගැනීමක් සිදු වෙනවා සාමාන්‍ය කතාව බහකදී. නමුත් ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවයේදී සේවාලාභියා 100ක් විවෘත වෙනවා අපිට. නමුත් උපදේශකවරයා විවෘත වෙන්නේ මේ ඉලක්කයට අදාළ උපදේශන ක්‍රියාවලියට පමණයි. තුරු උපදේශකවරයාගේ මතගොත ඌ බැඳලාද නැද්ද? ළමයි කී දෙනෙක් ඉන්නවද? ඒව දාලා නැහැ. ඒව අපි කතා කරන්නේ නැහැ. ඒක පළවෙනි දේ. මේක තුල යාළුකමක් මිත්‍රකමක් නෙමෙයි මේක. ඔබ චිකිත්සකවරයෙක් රයිට් වෙදකමක් ප්‍රතිකර්මයක් කරන කෙනෙක්. ඔබේ වෙදකම තමයි වචන. ඖෂධ නෙමෙයි වචන. වෙදකමක් කරන කෙනෙක්. ඒතකොට ඒ සබැදියාව ඒ අපි කියන්නේ මේ තෙරපියුටික් රිලේෂන්ෂිප් එක මේන්ටේන් කර ගැනීම ඔබේ යුතුයකමක්. එතකොට හොඳට මතක තියාගන්න. ගොඩක් අපේ මිනිස්සු රයිට් උපදේශකවරයෙක් ළඟට වාඩි වෙන්නේ ප්‍රශ්නකට උත්තරයක් හොයාගෙන. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම මේ අවකාශ හද බඳින්න දෙපාද මම මොනවද කරන්නේ? ඒක උත්තර හොයාගෙන තමයි වාඩි වෙන්නේ. එහෙනම් වාඩි වෙනකොට හොඳට මතක තියාගන්න නෑ මට මේකට උත්තර දෙන්න බෑ කියන එක මම මේකට අදාළ නෑ කියන එක අපි වාචිකව සේවාලාභියට ප්‍රකාශ කරන්නේ නෑ. මොකද සේවාලාභිය අමිතිය බලාපොරොත්තුත් එක්ක යන්නේ. මම කිව්වේ ලංකාවේ මිනිස්සු තාම කවුන්සලින් ගන්න දන්නේ නෑ. මොනම ආකාරයක කවුන්සලින්. ඒ නිසා හොඳට මතක තියාගන්න උපදේශකවරයාගේ ලියාගත්තත් කමන්නේ උපදේශකවරයාගේ ප්‍රධාන වගකීමක් තමයි උපදේශන ක්‍රියාවලිය පිළිබඳ සේවාලාභියා දැනුවත් කිරීම. තමන්ගේ රෝල් එකත් තමන් රංගපාන භූමිකාවත් සහ තමන්ගේ මේ ක්‍රියාවලිය පිළිබඳවත් සහ ක්‍රියාවලිය ප්‍රතිඵලය පිළිබඳවත් සේවාලාභියා දැනුවත් කිරීම, එයට දල වශයෙන් යා හැකි කාලය පිළිබඳ සඳහන් කිරීම, ඒ තුල සේවාලාභියාගේ කැපකිරීමේ වැදගත්කම මේ ආදී වශයෙන් කරුණු සඳහන් කර පැහැදිලි කළ දිය යුතු වෙනවාමයි. ඒක මුලින්ම ඔබ අපි කියනවා අර ඉන්ටර්වෙන්ෂන් එකක් කරන්න කලින් අද අපි කතා කරන්නේ මේ මනෝ අධ්‍යාපනයේ බෞද්ධ මනෝ අධ්‍යාපනයේ ඒ ඉන්ටර්වෙන්ෂන් එකක් කරන්න කලින් ඔබ ඒ කොටස සිදු කළ යුතුමයි. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. එහෙම නැතුව මේක සාර්ථක වෙන්නේ නැහැ. සේවාලාභියත් එක්ක ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවයක් ගොඩනගන්නේ. ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක හෝ වේවා, ඔබ පාසලක හෝ වේවා, කොතනක හෝ වේවා, ශිෂ්‍යයෙක් හෝ වේවා, වැඩිහිටියෙක් හෝ වේවා හොඳට මතක තියාගන්න.
මෙතන මොකක්ද වෙන්නේ මම මෙතන මොකක්ද කරන්නේ කියන එක සේවාලාභියට පැහැදිලි කරලා දෙන්න. එහෙම පැහැදිලි කරලා දීලා කාලවකවානු සඳහන් කරලා දීලා ඔබ මෙතනදි මතක තියාගන්න මේක අර දැන් ආපුවම මේක කරන්න බෑ මේක ගොඩක් කල් යන වැඩක් මේ ආදි වශයෙන් ඍණාත්මක විදියට කතා කරන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඔයා බය වෙන්න එපා මම ඔයාලට කරන්න මම ඔයාලට ඉන්නවා. ඔයාලට කරන්න තියෙන ලොකුම උදව්ව මම කරනවා. අපිට මේක එකතු වෙලා කරන්න පුළුවන්. මේ බලාපොරොත්තු. මේ අර නිකන් අර ඉගෙන ගන්න බැරි very low IQ තියෙන ළමයෙක්ව බය වෙන්න එපා මම ශිෂ්‍යත්ව විභාගේ පාස් කරලා දෙන්නම් කියන විදියට නෙමෙයි. ප්‍රායෝගික යථාර්ථවාදී ධනාත්මක භාවයක් ගොඩනගා ගන්න. මොකද්ද වචනේ? ප්‍රායෝගික යථාර්ථවාදී ධනාත්මක භාවයක් චිකිත්සකවරයා තුළ තිබිය යුතුයි. ප්‍රායෝගික යථාර්ථවාදී ධනාත්මක භාවය. බය වෙන්න එපා මේක කරමු. ඒ විශ්වාසය තුළ තමයි සේවාලාභියා ඔබත් සමග රැඳී සිටින්නේ. නැත්තම් ඊ එක දවසක් ඊට පස්සේ බෙල බෙලයි මොනවද එයා කරේ මේ කතා කරන එක විතරනේ මේක කරන්නද ඕනේ. මොකද අපි මිනිස්සුන් උත්තරය බලාපොරොත්තු. අපි සේවාලාභියට අවශ්‍යතාවය අපේ උපදේශන ක්‍රියාවලිය තුළ යම් තාක් තරමට අපි ඒක ඒක දෙන්න ඕනේ. බලාපොරොත්තු වෙනද දෙන්න ඕනේ. රයිට්. එතකොට මම මෙයාව බඳින්න දෙපා. ඒක මම ඉස්සරහට තව අපි උදාහරණ දෙමින් අපි කතා කරගෙන යමු. ඒක හොඳටම තේරුණාද? රයිට්. එතකොට මේ තෙරපියුටික් රිලේෂන්ෂිප් එක ඔබේ පළවෙනි සෙෂන් සමහර විට දෙක ඔබ වියදම් කරන්නේ මේ ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය ගොඩනගා ගන්න. හොඳට මතක තියාගන්න මෙහිදී පළවෙනි පියවරක් හැටියට ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය තුළ රයිට් සේවාලාභියත් එක්ක අපි අර කුළුපගු භාවයක් මිත්‍රශීලී භාවයක් දක්වන්නේ අපේ උපදේශන ඉලක්කය සපුරා ගන්න. හොඳට මතක තියාගන්න. නිකන් ආවා බීවා කෑවා බීවා ඒ ආදී වශයෙන් නෙමෙයි. අපේ උපදේශන ඉලක්කය සපුරා ගන්න. ඒතකොට මේ ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය තුළ මේ කතා බහ තුළ එක අපි පුද්ගලයාගේ ගැටලුවේ පසුබිම එහි හේතුකාරක පොදුවේ දැන් බෞද්ධ උපදේශනේ පටිඝ උපදේශක දේදී එක වර්ගවල හේතු කාරණා තියෙනවා. සහාය දෙන සාධක ඒවා මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. උපදේශන ක්‍රියාවලිය හේතුව ගැටලුවට බොහොම සරල විදිහට හේතුකාරකයේ ගැටලුවේ විකාශය මේ ආදි වශයෙන් අපි ගැටලුවේ පසුබිම හේතුකාරකය සේවාලාභියා ගැන විස්තර අපි මේ ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් එකතු කරගන්න. ඒ කියන්නේ හොඳට එයාත් එක්ක කතා බහ කරගෙන එයාට ග්‍රේඩ් කරලා රහස්‍යභාවයේ තියෙන සෝපාස තැනක වාඩි කරවලා එයාත් එක්ක කතා බහක් සිදු කරන ගමන් එයාගේ ගැටලුවට ඇහුම්කන් දෙන ගමන් අපි ගැටලුවට හේතුවත් ගැටලුවේ විකාශයත් කල්පනා කරනවා. ඒතර මේ වෙනකොට උපදේශකවරයාගේ ඔළුව ඇතුලේ ගැටලුවේ විසඳුම පේන්න ඕනේ. ඒ විසඳුම ළඟා කරගන්න මාර්ගය උපදේශකවරයාගේ ඔළුව තුල තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න අපි මේ චතුරාර්ය සත්‍ය මූලධර්මයේ මත ඉඳගෙන තමයි උපදේශකවරයා මෙතනදී ගැටලුවේ විසඳුම කල්පනා කරන්නේ. ගැටලුවේ විසඳුම මොකද්ද? විසඳුම ලබා ගන්න මාර්ගය මොකක්ද කියන එක කල්පනා කරන්න. මේ ඔක්කොම කරන්නේ අර ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය තුල. තේරුණා නේද? ඒක තමයි පළවෙනිම පියවර. හොඳට ආයි මම මතක් කරන්නම් ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය තුල උපදේශකවරයා සහ සේවාලාභියා අතර අන්තර් සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. ඒ සම්බන්ධය ගොඩනගා ගන්නේ උපදේශකවරයා තමන්ගේ උපදේශන ඉලක්කය සපුරා ගන්න. ඒ උපදේශන ඉලක්කය සපුරා ගන්න සේවාලාභියාගෙන් අපි පුළුවන් තරම් විස්තර කරුණු දැනගන්නවා. ඔහුගේ ගැටලුව මොකද්ද? ගැටලුවට හේතුව මොකද්ද? ගැටලුවේ විකාශය සහ ඔහුගේ ප්‍රතිලක්ෂණ, ජීවන විස්තර, ඔහුගේ හැකියාවන්, ඔහු සතු සම්පත් මේ ආදී වශයෙන් අපි දැනගන්න. ඇයි? අපි ගැටලුවත් දැනගන්න ඕනේ. ගැටලුවට මුහුණ දීලා තියෙන පුද්ගලයාත් දැනගන්න. ඔය අතරවාරය තුළ හොඳට මතක තියාගන්න. ඔය අතරවාරය තුළ ඔයගලන්ට ගැටලුවේ විසඳුම ගැන කල්පනාවට එන්න ඕනේ. ඒක තමයි පළවෙනිම අපි කතා කරන ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය තුළ සේවාලාභියත් ඔබත් අතර ගොඩනගා ගත යුතු මූලිකතම පියවර. මෙන්න මේක සාර්ථක වුණේ නැත්තම් හොඳට මතක තියාගන්න. මේක සාර්ථක වුණේ නැත්තම් සේවාලාභිය ඔබ කියන දේ අහන්නේ නැහැ. සේවාලාභියට ඔබ කියන දේ තේරෙන්නේ නැහැ. සේවාලාභිය උපදේශන ක්‍රියාවලියට එන්නේ නැහැ. මොකද සේවාලාභියට තියෙන්න ඕනේ. මොකද තියෙන්න ඕනේ? උපදේශකවරයා ගැන විශ්වාසයක්. උපදේශකවරයා ගැන පැහැදීමක්. ඒ විශ්වාසයේ පැහැදීම ඇතිවන ආකාරයට ඔබ කතා කර යුතුයි. right. දෙවෙනි පියවර. දැන් මෙච්චර කල් පළවෙනි කෑල්ලේදී අපි පුළුවන් තරම් අරයට කතා කරන්න තියලා එයාගෙන් මේ විස්තර ගන්න. දෙවෙනි පියවරේදී මතක තියාගන්න උපදේශකවරයා කතා කරන්නට පටන් ගන්නවා. දෙවෙනි පියවරේදී උපදේශකවරයා විසින් දැන් සේවාලාභියාගේ ගැටලුව පැහැදිලි කර දෙන්නට. ඒ ගැටලුවට හේතු පැහැදිලි කර දෙන්නට
තමන්ගේ චිකිත්සාව ආරම්භ කරන්න පටන් ගන්න. So දෙවෙනි පියවරේදී බෞද්ධ උපදේශන ක්‍රියාවලිය තුළ අපි කරන්නේ ගැටලුවට හේතුවත් පැහැදිලි කර දීම. ඔන්න මෙතන හොඳට මතක තියාගන්න මෙතන අපිට ගැටලුවේ විසඳුම ගැන අපි තාම කතා කරන්නේ නැහැ. ගැටලුවේ විසඳුම ගැන තාම කතා කරන්නේ. අපි මෙයත් එක්ක ඔබේ ගැටලුව මේක තමයි ඔයාගේ ප්‍රශ්නේ. මේකට තමයි ගැටලුවේ හේතුව. ඒතර මීට කලින් අපි දේශනාවකදී පැහැදිලි කරා මේ ගැටලුවේ හේතුව කොහොමද අපි පැහැදිලි කරන්නේ කියලා. එතකොට බෞද්ධ මනෝ විශ්ලේෂණය පිළිබඳව දේශනයක් අපි තියෙනවා. ඒක ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට කලින් උපදේශන ක්‍රියාවලිය පිළිබඳව දේශන කීපයක් තියෙනවා. ඒක නැවත ශ්‍රවණය කරන්න පුළුවන්. අපි ඉස්සරහට පොඩි YouTube playlist එකක් හදලා playlist එක publish කරන. ඒතර ඔයගොල්ලන්ට පිළිවෙලට අලුතෙන් එකතු වෙච්ච අයටත් මේක පිළිවෙලට අහගෙන යන්න පුළුවන්. එතකොට දෙවෙනි පියවර බෞද්ධ උපදේශන ක්‍රියාවලිය තුළ ගැටලුවත් පැහැදිලි කරන දෙන්න. මෙන්න මෙතෙන්දී හොඳට මතක තියාගන්න මෙතනින් ඊළඟ පියවරට අපිට යන්නේ නැහැ අපි අපේ සේවාලාභී අපේ ක්ලයන්ට් මේක හරියට තේරුම් ගන්න තාක්කල්. මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි තවදුරටත් ඔහුත් සමග අර ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවයේ ඔස්සේ ඔහු තුලින්ම ඔහුගේ ගැටලුව ඒත්තු ගන්නන්නට අපි උදව් උපකාර කළ යුතුයි. අපි ඒ සඳහා අපි අද කතා කරන්නේ ඒ පිළිබඳව අපි මනෝ අධ්‍යාපනය ලබා දිය යුතුයි. හරි. තුන්වෙනි පියවර ලියා ගන්න. මේක හරිනම් සේවාලාභියක් තේරෙනවා රයිට් මේක තමයි මගේ ගැටලුව. ඊට පස්සේ අපි ගැටලුවේ විසඳුම ළඟා කරගන්නා මාර්ගය. මේ විල අපි චතුරාර්ය සත්‍ය සංකල්පයට තමයි අද කතා. මෙන්න මේකයි විසඳුම. ඔබ කල යුත්තේ මේකයි. ඔබ මේ විසඳුම ගත යුතු මාර්ගයයි ඔබ ඊළඟට කතා බහ කරන්නේ. ඒ මාර්ගයත් එක්ක අපි ප්‍රතිකාරාත්මක සැලසුම අපි විසින් නිර්මාණය කරනවා. හරිම ලේසි. තේරෙනවද? වෙස්ටර්න් කවුන්සිලින් වගේ හරිම බරපතල නැහැ. හරිම ලේසි. මොකද බුදුදහම තුල ගැටලු වලට හේතු දක්වලා තියෙන නිසා. ඔබ බුදුදහම තුල ඔබේ පරිචය අනුව, ඔබේ දැනුම අනුව ඔබට හැකියාව ලැබෙනවා. ගැටලුවක් ශ්‍රවණය කරනකොටම මේ ගැටලුවට හේතුව දැනගන්න. ඊට පස්සේ ඔබට තියෙන්නේ සේවාලාභිය ඔබේ ක්ලයන්ට් මේ ගැටලුවට තියෙන හේතුව ඔහුට අවබෝධ කරගන්න. ඒක ඔබ සතු කුසලතාවයක්. ඔබ සේවාලාභින් එක්ක කතා කරලා ගන්න කුසලතාවයක්. තුන්වෙනි අවසාන පියවර විසඳුම ප්‍රකාශ කිරීම සහ විසඳුම ලබා ගන්නා මාර්ගය සහ එම සැලසුම කතා බස් කිරීම සේවාලාභියා සමග සහ එය ක්‍රියාවට නැංවීම. 4. ෆලෝ අප් එක පසුවිපරම සහ සේවාලාභියට අපි ලබා දෙන ක්‍රියාකාරකම් දැනුවත් කිරීම. ඒ කියන්නේ අපි process එකේදී තව යාට ක්‍රියාකාරකම් තව දැනුවත් කිරීම process එකේදී සිදු කරනවා. පහ අන්තිමට අවසාන කිරීම. සැසිය අවසාන කිරීම ඉලක්ක ළඟා වූ පසු හෝ ඉලක්ක කරා යොමු වූ පසු. ඉලක්කය ලියන්න. ඉලක්කය ළඟා වූ පසු හෝ ඉලක්කය කරා යොමු වූ පසු. ඒ කියන්නේ අපි උත්තරේ යා හොයා ගන්නකම් ඉන්නේ නේ. එයා ට්‍රැක් එකට වැටුණාට පස්සේ අපි ටිකක් ෆලෝ අප් කරලා බලනවා මෙයාට ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය තියෙනවද ගමන් කරන්න. එතකොට අපි උපදේශන ක්‍රියාවලිය අවසන් කරනවා. අවසන් කිරීමේදී හොඳට මතක තියාගන්න අවසන් කිරීමට පෙර හැම සැසියකදීම මෙතෙක් කරන ලද වැඩ සාරාංශගත කිරීමත් ඔහු ලබපු ප්‍රගතිය සාකච්ඡා කිරීමත් අත්‍යවශ්‍යයි. ප්‍රගතිය ඔබ මෙච්චර කල් කරා මේ වැඩ ටික කරා බොහොම හොඳයි. අද දැන් ඔබ මෙතන ඉන්නේ ප්‍රගතිය ගැන හැම සැසියකදීම ඔබේ සේවාලාභියා සමග සාකච්ඡා කරමින් සේවාලාභියා දැනුවත් කරමින් සේවාලාභියා ධෛර්යමත් කිරීම අනිවාර්යයෙන්ම උපදේශකවරයා විසින් සිදු කළ යුතුමයි. දැනුවත් කරන්න ඕනේ. right මේ බලන්න ඔයා එනකොට හිටියේ මෙතන දැන් ඔයා ඉන්නේ මෙතන. ඒ තුලින් සේවාලාභියා මේ උපදේශන ක්‍රියාවලිය තුල තව මේකට යෙදෙන්න අවශ්‍ය කරන උනන්දු ඇති කරගන්න. ඊපස්සේ අවසානයේදී දැන් ඔබ තීරණය කරනවා රයිට් දැන් මෙයා මේක මේ වැරද්ද හදාගෙන යන ගමන් ඉන්නේ. එහෙම නැත්නම් මෙයා මේ වැරද්ද හදාගෙන තියෙන්නේ. ඒ නිසා දැන් මම මේක අවසන් කරන්න ඕනේ කියලා ඔබ මේ අවසන් කළ යුතුමයි. හොඳට මතක තියාගන්න. උපදේශනය කියලා කියන්නේ අතරමැද ඩොග් ගාලා අතාරින දෙයක් නෙමෙයි. මේ යන ගමන තුල මේවා කැඩෙන්නට පුළුවන්.
අතරමැතින් බිඳෙන්නට පුළුවන්. උපදේශන ක්‍රියාවලියට එන්නේ නැහැ. ඒකට හේතු සොයමින් සක්‍රියව උපදේශකවරයා විසින් හොඳට මතක තියාගන්න සේවාලාභියා කරා යමින් සේවාලාභියාගේ ගැටලු විමසමින් සේවාලාභියාගේ අනෙකුත් පවුලේ අයතම සම්බන්ධතාව පවත්වමින් හොඳට මතක තියාගන්න. මේ ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය තුළින් මේ ඔක්කොම වෙන්නේ ඒක තුලින්. ඔබේ උපදේශන ඉලක්කය කරා යන්න. ඔබේ උපදේශන ඉලක්කය කරා යන්නට ඕන. මෙන්න මේක අපි හරියට කරොත් මතක තියාගන්න අපි මේ પરම්පරා දෙක තුනකට විතරයි මෙහෙම පස්සෙන් පන්න කරන්න ඕනේ. මොකද මිනිස්සුන්ට බුද්දිස්ට් හෝ වේවා ඕනෑම හෝ වේවා කවුන්සලින් එකක් අපි තීරුම් කරවන්න ඕනේ එහෙම. අපි මේව પરම්පරා දෙක තුනක් කරාට පස්සේ අපේ සාර්ථකත්වයත් එක්ක මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත. ඇයි ඒ? මේකේ ලොකු රික්තකයක් තියෙනවා උපදේශකවරුන්ගේ ක්‍රියාවලිය උපදේශකවරුන්ගේ දායකත්වය තවමත් හරියට සමාජගත වෙලා නැහැ. අපි පොඩි කාලේ රයිට් පොඩි කාලේ අපි ප්‍රශ්න අපි අම්මලගෙන් ඇහුවා. අම්මේ අර මොකද්ද? ඇයි එහෙම වෙන්නේ කියලා අපි ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට අපි ටීචර්ස්ලාගෙන් ප්‍රශ්න ඇහුවා. යාළුවගෙන් ඇහුවා. ඒ වුණා ජීවිතයේ එක්තරා වයසකට එනකොට ජීවිතයේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය ජීවිතයේ අසා දැන ගැනීමේ ක්‍රියාවලිය නතර වෙනවා. ඊට පස්සේ ජීවන අත්දැකීම් තුලින් වැරදි තමයි මිනිස්සු ඉගෙන ගන්න. බහුතරයක් මිනිස්සු ජීවන අත්දැකීම් වල ඉගෙන ගන්නවා. නමුත් සුළුතරයක් ප්‍රශ්න වලට මැදි වෙනවා. ගැටලු සාර්ථකව ගැටලු වලට උත්තර හොයාගන්න බැරුව එහෙම නැත්නම් වැරදි විදියට උත්තර හොයාගෙන මිනිස්සු ජීවිතවල අතරමං වෙනවා. අන්න ඒ කොටසට තමයි උපදේශනේ ලබා දිය යුත්තේ. ඒතකොට බෞද්ධ උපදේශනයේ තුල හොඳට මතක තියාගන්න. ඊටමත් මලේසි පළවෙනි එක ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය අපි කලින් දේශනාවල කතා කරා උපදේශකවරයා සතු ගතිගුණ මොනවද? බෞද්ධ ආගමික සන්දර්භය තුල සේවාලාභියා තුලින් බලාපොරොත්තු වෙන දේ මොනවද? අපි ඒවා කතා කළා. ඒතකොට පළවෙනි පියවර තමයි ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය ගොඩනැගීම. දෙවෙනි පියවර තමයි ඒ තුලින් ගැටලුවට හේතුවත් සේවාලාභියා සම සාකච්ඡා කරන. හතරවෙනි පියවර විසඳුම ප්‍රකාශ කිරීම සහ විසඳුම ලබා ගන්න මාර්ගය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක නැංවීම. ඊට පස්සේ පසු විපරම ෆලෝ අප් එක ඒ හැම ෆලෝ අප් එකක් තුලම හොඳට මතක තියාගන්න මේගොල්ලෝ තවත් දැනුවත් කිරීම අපි කරනවා තවත් පාඩම් කියලා දෙනවා රයිට් ඒ වගේම තමයි ක්‍රියාකාරකම් කරනවා හැම එකක් තුලම ප්‍රගතිය සමාලෝචනය කරන එක අන්තිම එක තමයි අවසානයේ ඉලක්කය හෝ ඉලක්කය ළඟා කරගත්තා හෝ ළඟා කරගත්ත මාර්ගයට කරා සේවාලාභයනේ සතුටින් තෘප්තියටපත් සේවාලාභියෙක් තමයි ඔබ නිදහස් කළ යුත්තේ මෙය කළ යුතුයි මුළු මහත් සමස්ත ශ්‍රී ලාංකීය උපදේශන සේවාව වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය උපදේශන සේවාව වෙනුවෙන් කිසිම ක්ලයන්ට් කෙනෙක් අතරමැද්දේ නවත්තන්න එපා සැටිස්ෆයිඩ් ක්ලයන්ට් කෙනෙක් දැම්මට හොඳයි දැන් මම මේක විසඳගත්ත කියලා සැටිස්ෆයිඩ් ක්ලයන්ට් කෙනෙක් ඔබ හදාගත යුතුයි හදන්නට උදව් කළ යුතුයි මොකද උපදේශනයේ අවශ්‍යතාවයත් ලංකාවේ ජනතාව තවමත් හරියට තේරුම්ගෙන නොමැති නිසා ඔබ හැම දිනාටම ඒ වගකීම තියෙනවා right එතකොට මේ අපේ ඉන්ටර්වෙන්ෂන් ප්ලෑන් එකේ මේ සැලසුම් කිරීම තුළ හොඳට මතක තියාගන්න මේ සැලසුම තුළ මෙන්න මේ මාර්ගය තුළ මෙන්න මේ විශේෂයෙන් මේ තුන්වෙනි පියවර ඉතාමත්ම වැදගත් මම මේක ගැන ඉස්සරහට කතා කරනවා මේ සැලසුම තුළ ගැටලුවේ විසඳුමට අපි තෝරා ගන්නා බහුතරයක් සිද්ධිවල බහුතරයක් කතාවල බහුතරයක් සේවාලාභීන්ගේ ප්‍රධානම ගැටලුව තමයි නොදැනුවත්කම එහෙම නැත්නම් අනවබෝධය අපි බුදුදහමේ වචනයක් පාවිච්චි කරනවා නම් අවිද්‍යාව ඒක තමයි ගැටලුව මොකක්ද ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ ප්‍රශ්නෙට පසුබිම් වෙච්ච සාධකයේ සේවාලාභියාට නොවැටෙන නිසා සේවාලාභියා නොදන්නා කම නිසා නොතේරුම් කම නිසා තමයි මේ ප්‍රශ්නය පැන නැගිලා තියෙන්නේ ඒ නිසාම තමයි එම විසඳුමට මාර්ගය තමයි නොදැනුවත්කම නම් මොකක්ද අපි කළ යුත්තේ දැනුවත් කළ යුතුයි අනවබෝධය නම් මොකක්ද අපි කළ යුත්තේ අවබෝධ කරවිය යුතුයි හොඳට මතක තියාගන්න බෞද්ධ මනෝ අධ්‍යාපනය තුළ බුද්දිස් සයිකෝ එඩියුකේෂන් එක තුළ අපේ බලාපොරොත්තුව අපේ අරමුණ වෙන්නේ කුමක්ද ඔහුට දැනුවත්භාවය යථාර්ථය පිළිබඳ අවබෝධය එහෙම නැත්නම් විද්‍යාව පහළ කිරීමයි. ඒතර කොහොමද මේ විද්‍යාව පහළ කරගන්නේ? කොහොමද මේ දැනුවත්භාවය අපි ඇති කරගන්නේ? දැනුවත්භාවය ඇති කරගන්නේ කොහොමද? ඒකට විමුක්තායතන සූත්‍රයක් තියෙනවා. ඒක ඉතාමත්ම පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ කොහොමද අපි පුද්ගලයෙක් දැනුවත් කරන්නේ? පළවෙනි ක්‍රමය තමයි කෙනෙක්ට දෙයක් කියලා දීම තුලින්. කියන්නේ අපි
විමුක්තයි සූත්‍රයෙන් සඳහන් කරන ධර්ම ශ්‍රවණය කියලා එක. කෙනෙක්ට දෙයක් කියලා දෙන්න. කියා දීම. කියා දීම. හොඳට මතක තියාගන්න මේ කියා දීම තුළ උපදේශකවරයාට සිදු වෙනවා දහමේ සංකල්ප අරගෙන සේවාලාභියා මුහුණ දීලා තියෙන ගැටලු විස්තර කරන්න. පැහැදිලි කරලා දෙන්න. එතකොට සමහර වෙලාවට පුද්ගලයන් සහ පුද්ගලයන්ගේ මනෝභාවයන් ඕන් මුහුණ දීලා තියෙන ගැටලු පැහැදිලි කරලා දෙන්න. මම අද මේ උපදේශන ක්‍රියාවලියට අද දවසේ මම සිදු කරන ලද අපේ සේවාලාභියෙක්ගේ ගැටලුවක් සඳහන් කරන්න. රයිට්? එතකොට ඔයගොල්ලන් මේක කොහොමද කරන්න කියලා. මේම හිතන්න. මේ කියන්නේ A කියන සැමියා. මේ කියන්නේ A සැමියා. මේ B බිරිඳ. B බිරිඳ. මේ කතාවක් ඈ. මේක සත්‍ය කතාවක්. මේ A කියන සැමියා ගමනක් යනවා බිරිඳයි දරුවෝ දෙන්නත් එක්ක. මොහු B මත් වෙන බොනවා. B මත් මේ බිරිඳට පහර දෙනවා. මේ බිරිඳට පහර දෙනවා. බිරිඳ පැමිණෙනවා අපි ළඟට. කලින් අපි උපදේශන ක්‍රියාවලිය කරපු අවසන් කරපු සිද්ධියක් මේ අවසන් කරපු සිද්ධියක්. එතකොට මේ නැවතත් මෙයා B මතට ගිහිල්ලා මේ අපි මේ A කියන අපේ සැමියා අපි ඒ ධර්ම මාර්ගයට අරගෙන ඔහුට භාවනාව කියලා දීලා නරක යාළු මිත්‍රාශ්‍රය සුරාවේ ආදීනව ගැන කතා කරලා මේ ආදී වශයෙන් ඔහුගේ චරිතය තුළ වෙනස්කම් රසක් ඇති කරලා බොහොම සාර්ථක ලෙස වසර 2ක පමණ කාලයක් ඔහු සුරාවෙන් වැළකීලා තමන්ගේ ජීවිතය සාර්ථකව ගත කළා. ඔබට මතකයි ඔය පළවෙනි කේස් එක එනකොට මේ මොවුන් නීති මාර්ගයට ගිහිලා හිටියේ. මේ නැමැති සැමියා B නැමැති බිරිඳගේ දෙමව්පියන්ට පවා පහර දීලා තිබුණේ බීමත්කම නිසා. කොහොම නමුත් ඊට පස්සේ මේ බිරිඳ නැවත අපි ළඟට එනවා. අනේ ડોක්ටර් මෙයා ආයි බොනවා බීලා මට හොඳටම ගැහුවා ළමයිට කියලා. ළමයි ඉස්සරහා මට හොඳටම ගැහුවා කියලා බිරිඳ තාමත්ම දුකින් මේ දේ ප්‍රකාශ කරනවා. එතකොට හොඳට මතක තියාගන්න මේ තුල අපි අර විදිහට ප්‍රතිකාරාත්මක සම්බන්ධයේ විස්තර කතා කරලා ගැටලුවට හේතු මෙයා අලුත් තැනක ජොබ් එකකට ගියා. එතන ඉන්න යාළුවෝ ආයි බොනවා. මෙයාට බොන්න ආයි කතා කරා. මෙයාගේ ආගමික ක්‍රියාවලි ඒ ආගමික වැඩ කටයුතු වලින් මෙයා ටිකක් වෙන් වෙලා භාවනාදී වැඩ කටයුතු දැන් කරන්නේ නැහැ. භාවනා කරන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්නේ නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ. මේ විදිහට අපි මේ ගැටලුව සහ ගැටලුවේ පසුබිමින් වෙච්ච හේතු ටික හොයාගන්න. හොයාගෙන දැන් උපදේශන ක්‍රියාවලියට එන්නේ බෙරිඳ විතරයි. රයිට්? මෙයා ඇවිල්ලත් නැහැ. ඒතර දැන් තේරෙනවා දැන් එයා ඇවිල්ලා දැන් ගොඩාක් දුරස් භාවයකටපත් වෙලා. දැන් උපදේශකවරයාත් එක්ක ඒ නැමැති සැමියාගේ ප්‍රතිකාරාත්මක සම්බන්ධතාවය බිඳ වැටිලා. නමුත් මොහක් හරි වාසනාවකට B නැමැති බිරිඳ තවමත් උපදේශකවරයා හොයාගෙන එනවා තමන්ගේ දුක කියාගෙන මට විසඳුමක් දෙන්න. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඉතින් chat එකේ දාන්න බලන්න. අපි නිකන් හිතමු මේක උපදේශන පරිචය. chat එකේ දාන්න බලන්න ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? දැන් ඔබ උපදේශකවරයෙකු ලෙස B නැමැති බිරිඳට දෙන උපදේශ මොනවාද? රයිට්? මේ ගැටලුවට දැන් ඔබ හේතු දන්නවා. සැමියා ආයි B මතට ඇබ්බැහි වුණා. මම ස්ක්‍රීන් එක ඔෆ් කරලා පොඩ්ඩක්. නැත්නම් ප්‍රශ්න පේනවා. රයිට්. ඔබ නිකන් කල්පනා කරලා බලන්න. මම chat එක දිහා බලාගෙන ඉන්නවා. chat එක දිහා බලාගෙන ඉන්නවා මම. දැන් මෙයා දැන් කලින් බීලා රයිට් කෙලිම බෞද්ධ උපදේශනේ භාවිතා කළේ. බීමත්කම නතර වෙලා නොබී ඉඳලා හොඳට පව් සමගි වෙලා ඊට පස්සේ මෙන්න ආයි බොන්න පටන් අරන් රයිට් තමන්ගේ යාළුවොත් එක්ක බීලා නෝනට ගහනවා. නෝන ගහලා නෝන අඬාගෙන ඔබ ළඟට එන ඔබ උපදේශකවරයා. දැන් බෞද්ධ උපදේශන සංකල්ප වලින් ඉඳගෙන ඔබ දැන් කොමක්ද කරන්නේ? මොකද්ද ඔබේ මතය? මේ සඳහා ඔබ දක්වන මතය. මම chat එකේ ගහන්න බලන්න. තදයෝ ඉන්නවනම් ඔබ බිරිඳට දෙන උපදේශ. එක උපදේශයක් කියන්නේ පළවෙනිම උපදේශ කුමක්ද? පළවෙනිම උපදේශ කුමක්ද? සැමියා සමග මේ පිළිබඳ විවෘත සාකච්ඡා කර තිබෙන අනේ ඔවුන් බිරිඳ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේකෙන් බැට කනවා. කරන්න පුළුවන් හැමදේම කළා මේ සාර්ථක වෙච්චි සාර්ථක වුණ උපදේශන ක්‍රියාවලිය. විවෘතව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වුණත් අනේ ඔව් මට සමා වෙන්න සෝරි කියනවා. ඒත් බීලා ගහනවා. මොකද අපි කරන්නේ? මොම හොඳ ප්‍රශ්නයක්. RUU. විවෘතව සාකච්ඡා කරලා තියෙනවා. ඔබ බිරිඳට දෙන පළවෙනි උපදේශ කුමක්ද? ඔබට ඕනෑම මනෝවිද්‍යාත්මක සංකල්පයක් මත පදනම් කරගෙන උත්තර දෙන්න පුළුවන්. කවුරු හරි ඉන්නවද? ඔව් හොඳයි. ඔව් හදන්න පුළුවන්. හරි ඇත්ත. ඔබ මගේ ප්‍රශ්නේ ඔබ බිරිඳට දෙන උපදේශ කුමක්ද? ඔබ බිරිඳට දෙන උපදේශ කුමක්ද? ඔව් හොඳයි. ඔව් හදා ගන්න පුළුවන් කියන ධනාත්මක භාවයේ උපදේශකවරයා තුල තියෙන එක හරි වටිනවා. හදන්න පුළුවන් ඇත්ත. මාත් පිළිගන්නවා. We can ask her what she wants to do. හොඳ ප්‍රශ්නයක්. සැමියා සමග වාචික ගැටුමකට යාම සුදුසු නොවේ. මෙය වාචික ගැටුමක් මත පදනම් කරගෙන කරගත්තක් නොවේ.
ඔබේ වැඩපිළිවෙල කොහොමද කියා බලනවා. ඔබේ වැඩපිළිවෙල කිව්වේ මගේ වැඩපිළිවෙල. කමක් නැහැ බිරිඳගේ දැන් බිරිඳ ඔක්කොම විස්තර කළේ ඔබ මට ඕනේ කරේ ඔබ බිරිඳට දෙන පළවෙනි උපදේශ මොකක්ද? ඔබ බිරිඳට දෙන පළවෙනි විසඳුම කුමක්ද? පළවෙනි උපදේශය කුමක්ද? සැමියා සමග වාදයට නොයන්න. මෙයා සැමියාත් එක්ක වාදයකට ගිහිල්ලා නෙමෙයි කුටි කෑවේ. යහපත් පෞල් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවද කියලා අහනවා. නෑ පවත්වාගෙන යන්නේ නෑ. දැන් බිරිඳ මේ බොහොම දුකෙන් ඉන්නේ. empowering කොහොමද චන්දිමා? empowering හොඳයි කොහොමද ක්‍රමවේදය කියන්නේ. ඔබ දෙන පළවෙනි උපදේශය. සැමියාට උදව් අවශ්‍යයි. අනිවාර්යෙන් ප්‍රතිකාර කර යුතුයි. ඔබගේ සහායය එයට අවශ්‍යයි. හොඳයි. මුලින්ම කියන්න ඕනේ දේ. කලබල වෙන්න එපා. අපි නැවතත් ඔහුට අවස්ථාවක් දෙමු. මේමයි ඔහු ඉතින් ගිහිල්ලා දැන් කීප වරක්ම දැන් මේ ගැටලුව ගියා. දැන් මෙයා එන්නේ මට ඩිවෝස් වෙන්න ඕනේ. මුලින්ම බිරිඳ සංසුන් කරනවා. හොඳයි බිරිඳ සංසුන් වුණා. මොනවද මම දෙන උපදේශ? බිරිඳගේ අවශ්‍යතාවය විමසා බලනවා. දීපානි ටිකක් හොඳ උත්තරයක්. ගෙදර ගෙනල්ලා බොන්න කියනවා. හොඳයි පුණ්‍ය දමයන්ති. මේ වැරදි උත්තර නෑ හොඳේ. ඔබ හිතන විදිහට සැමියා නැමැති වීමට යොමු වීමට හේතු මොනවද? එයා දැක්වුවා හේතු ටික. අලුත් ජොබ් එකකට ගියා ඒකනේ යාළුවෝ බොනවා. බිරිඳගේ අතින් යම් වැරදියක් සිදු වී ඇතැයි සොයා බැලීම. කමක් නෑ. එක් වරක් විසඳාගත් නිසා අපිට මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්. බොහොම හොඳයි. බොහොම හොඳයි මා හමු වීමට ආයක අපි එක් ගැන නැවත කතා කරමු. නයනා දමයන්ති හොඳයි පිළිතුරු බාර ගන්නවා. ඇය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා ඇයට සවන් දෙනවා. හොඳයි මගේ ප්‍රශ්නේ මම මොකද එයාට කියන්නේ කියලා. සැමියාගේ හොඳ දේවල් සහ නරක දේවල් ලිස්ට් කරන්න කියනවා. හොඳයි නිරෝෂන් හොඳයි. කිසිම වෙලාවක විඳීමට නොයන්න. කිසිම වෙලාවක විවාදයට නොයන්න. සැමියායින් විඳීමට කොයි වෙලාවක හෝ ඔබ සැමියා සමග කියා තිබේද? බීමත් නැති වෙලාවක. ඔව් කියලා තියෙනවා අනන්ත කියලා තියෙනවා නතර කරගන්න තියෙනවා ඒ යාළුවෙත් එක්ක බීලා. එම්පති කියන්නේ බිරිඳගේ ඉන්න ගැටලුව ඔබට තේරෙනවා කියලා බිරිඳට ප්‍රකාශ කරනවා. ඔව් සඳරුවන් පිළිතුරු බාර ගන්නවා. බොහොම ස්තුතියි. Tell her that it's good she again came to meet the counselor to find the solution. Hari Vindya, thank you, very good. පිළිතුරු බාර ගන්නවා. First you have to accept the reality. We'll try again. හොඳයි. තමන්ගේ බිරිඳට තමන්ව එපා වෙන්නේ තමන්ගේ ගතිගුණ සැමියාට එපා වුනහමනේ. තමන්ගේ බිරිඳ තමන්ට එපා වෙන්නේ තමන්ගේ ගතිගුණ සැමියාට එපා. බිරිඳ දැනගන්න ඕනේ සැමියාට ආස වෙන විදිහට ඉන්න. හොඳයි මට ඩිරෙක්ට් ආපු උත්තරයක්. ඔබේ සැමියා යලිත් මේ තත්ත්වයට වැටෙන්නේ කොහොමද කියලා බිරිඳගෙන් විමසා බැලීම. සැමියා සමග පැමිණීමට අවශ්‍යයි. සැමියා එන්නේ නැහැ ධර්මදාස ගලබට මා. සැමියා එන්නේ නැහැ. මිනිසුන්ගේ හැසිරීම නව පරිසරය තුළ වෙනස් විය හැකියි. ඒ අවබෝධය නිසා සැමියා එක්ව සිටින වග හේතු වෙන චර්යාත්මක හැසිරීම. බිරිඳ මේ ගැටලුව විසඳා ගැනීමට කැමති කොහොමද කියා විමසීමක් කිරීම. රයිට් හොඳයි. රයිට් අපි උත්තර වලට යන්. බොහොම හොඳයි. බොහොම ඉතාමත්ම මේ කුතුහලයෙන් යුතු බොහොම ඉන්ටරෙස්ටිං බොහොම ප්‍රායෝගික උත්තර. හොඳට මතක තියාගන්න මෙන්න මේ කතන්දර. හොඳට මතක තියාගන්න. right මම බොහොම සාර්ථක සැසියක් ඉවර වෙලා මේ ඔබත් එක්ක කතා කරන්නේ. පළවෙනි කතාව. හොඳට මතක තියාගන්න. ඔබ ළඟට ආවේ කවුද? ඔබ ළඟට ආවේ බිරිඳ. බිරිඳ තමයි ඔබ ළඟට ආවේ. ඇයි ඔබ ළඟට එන්නේ මෙතන? වැදගත් වෙන්නේ කිසිම කෙනෙක් ඔයගොල්ලෝ උපදේශන ඉලක්කය ටාගට් කරලා නැහැ. ඔබ දීපු හැම උත්තරයකම උපදේශන ඉලක්කය ටාගට් කරගෙන නැහැ. මෙතෙන්දී ඔබ මුලින්ම කල්පනා කරන්න ඕනේ right ડોක්ටර් මම දෙන පළවෙනි විසඳුම තීරණය වෙන්නේ මගේ උපදේශන ඉලක්කය මත. එක්කෙනෙක් දීලා තිබෙන උදාහරණයක් බිරිඳගෙන් අහනවා ඔබට කොහොමද අවශ්‍ය? අර මං අනිත් උත්තර ටික ඔක්කොම බාර ගන්නවා. හරිද? එම්පති එක ඉතින් ඔක්කොම හරි. මම අපි පොඩ්ඩක් කේස් එකට ફોකස් වෙමු. මේක අගට උත්තර වැරදි කියලා නෙමෙයි. පළවෙනි කාරණාව සැමියා ඉන්නේ නැහැ. බිරිඳ ඔබ ළඟට එනවා. ඔබ ළඟට එන්නේ මෙයා ආයි පොනවා. මම අසරණ වුණා. මම ගුටි කෑව. මොනවද කරන්නේ? හොඳට මතක තියාගන්න. ඔබ වාඩි වෙලා බිරිඳත් එක්ක බිරිඳව සනසවල වාඩි කරවල නැවතත් ප්‍රතිකාරාත්මක සම්බන්ධය අලුත් කරලා අර කියන විස්තර ටික ඔක්කොම අහගත්තට පස්සේ හරිද? ආයි විස්තර අහන්න බෑ. අන්න එක තමයි ප්‍රශ්නේ. අපි මැද්දේදී සමහර වෙලාවට උත්තර දෙනවා හරියට හේතු කාරණා ටික හරියට පියවරවල් ටික ඉවර කරන්නේ නැති. හොඳට මතක තියාගන්න. ආයි බිරිඳ මේ වෙනකොට අපි කතා කරන්න පටන් ගන්නකොට උපදේශකවරයා ඔක්කොම දැනගෙන තමයි කතා කරන්නේ. උපදේශකවරයා කතා කරන්න ඕනේ ඔක්කොම දැනගෙන.
ආයිට පස්සේ හේතු හොයන්නේ ඇයි සමියායි බීමත් ඒ ටික කලින් පියවරවල් වල ටික කතා කළේ උපදේශකවරයා කට අරින්නේ රයිට් උපදේශන ක්‍රියාවලිය පටන් ගන්න සියලුම සිටුේෂන් ඇනලිසිස් බලලා ෆැක්ටර්ස් බලලා ප්‍රොබ්ලම් එක ඇනලයිස් කරලා ඔහුගේ හිත ඇතුලෙන් ඉලක්කයක් හදාගෙන ඉවරයි. දැන් උපදේශකවරයාගේ ඉලක්කය හරි. උපදේශකවරයාගේ ඉලක්කය හරි. මම හිතේ මගේ ඉලක්කය හදාගෙන නමුත් උපදේශකවරයාගේ ඉලක්කය හැමතිස්සෙම හරිම ඉලක්කනේ මම බිරිඳත් එක්ක කතා කරනවා. මම ඔබගෙන් ඇගෙන් ආපු පළවෙනි ප්‍රශ්නේ මම ප්‍රායෝගිකව ආපු ප්‍රශ්නේ. රයිට් ඔයගලගේ ප්‍රශ්න වැරදි කියන නෙමෙයි ඔබ ඉන්නොත් ඔබේ හැම ප්‍රශ්නයක්ම හරි. කිසි කෙනෙක් නොගැලපෙන එකක් අහලා තිබුණේ එක එකක් තිබ්බා ගෙදෙට්ට ගෙනල්ලා බොන්න කියලා. ඒකත් ගැලපෙන්නත් පුළුවන් ඈ ඒකත් හරි වෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි යන්නේ හරි B නැමැති බිරිඳ B මට කියන්න. ඔබ කුමක්ද බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලුවකට විසඳුමක් හැටියට? ඒක මම අහපු පළවෙනි ප්‍රශ්න. බිරිඳ කිව්වා ડોක්ටර් මං ආවේ ඩිවෝස් වෙන්න. මට ඕනේ මෙයාගෙන් ඩිවෝස් වෙන්න. මං හිටියා ඇති. මගේ ජීවිතේ ඉවර වුණා. රයිට්. දැන් මට ඕනේ ඔයගලගෙන් උත්තර බිරිඳ කියනවා මට ඕනේ ඩිවෝස් වෙන්න කියලා. උපදේශකවරයාගේ පිළිතුර වන්නේ කුමක්ද? බලමුකෝ තද වෙනවද කියලා. උපදේශකවරයාගේ පිළිතුර වන්නේ කුමක්ද? බිරිඳ කියනවා මට ડોක්ටර් ඩිවෝස් වෙන්න ඕනේ. මියා මට ගහනවා, කලුත් ගැහුවා, අම්මා තාත්තටත් ගැහුවා. මට ගහනවා මං හැමදාම කුටි කනවා මේ සෙනග ඉස්සරහා ගහන්නේ මියා බිව්වහම තමයි ගහන්නේ. මට ඕනේ ඩිවෝස් වෙන්න. මොනවද උපදේශකවරයාගේ පිළිතුර බලමු. ඇගේ කතාවට සවන් දීම මම මේකෙදි හරි වැරදි නම් කියනවා. හොඳේ. අපි කොහොමද අපේ ඔබගේ අවශ්‍යතාවය කුමක්ද යැසීම මලසානි සමා වෙන කුමාරි මං ඔබත් සමග එකගයි 100%යි කුමාරට ලකුණු very good හොඳ ප්‍රායෝගික උපදේශකවරියක් right එයා කියනවා මේ ඩිවෝස් වෙන්න ඕනේ අපි ආයෙත් අවස්ථාවක් දෙමු ඔහුට අනේ බෑ කුමාරි නෝනා ඔබට හිතෙනවා මේ වෙලාවේ සුදුසුම තීරණේ ඩිවෝස් වීම බව ඔව් ඔයා මොකද කියන්නේ RUU අපි ආයෙත් අවස්ථාවක් දෙමු. ඔබට අවශ්‍යව තියෙනවා ඩිවෝස් වෙන්න. ඔව් මට අවශ්‍යයි ඩිවෝස් වෙන්න. ඔයා මොනවද කියන්නේ? කියන්නකෝ කවුන්සිලර්. මිස් සර්. Let's see other options as well. බෑ මට ඩිවෝස් වෙන්න ඕන. දික්කසාදේ වාසි අවාසි පෙන්වා දීම. හොඳයි. දික්කසාද වීමෙන් ඇති වාසි අවාසි පෙන්වා දීම. හොඳයි. I respect your decision but first let's see the advantages and disadvantages. Good. හොඳ පිළිතුරක්. ඒක ප්‍රශ්නෙට උත්තරේ නොවේ. මේක ජජ්මන්ට් මම කමක් නෑනේ අපි අපිනේ මම මේ විවේචනය කරලා කමක් නෑනේ නේද මොකද හිතන්න එපා හිතත් ඒක ප්‍රශ්නෙට උත්තරේ නොවේ කියන එක ජජ්මන්ට් ඒ කියන්නේ ඔබ පූර්ව නිගමනයකට ඇවිල්ලා තියෙන යකෝ ඩිවෝස් වෙන්න එපා මේක විසඳපන් කියලා හොඳට මතක තියාගන්න ප්‍රශ්නේ බැටකන්නේ බිරිඳ එයා තමයි මේ ප්‍රශ්නේ බැටකන්නේ ඔබ උපදේශකවරයා පුටුවක් උඩ ඉඳගෙන AC කාමරයක ඉඳගෙන ඇගේ ප්‍රශ්නෙට අහලා ඇහුම්කන් දීලා මේ වගේ උත්තරයක් දෙන්න එපා right let her to take her own decision හරි මහේෂි රඹුක් කැල්ල ඒක ඇත්ත. එතකොට නමුත් ඔබ උපදේශකවරයෙකු ලෙස so what will be your next statement if she's telling that I want to get divorced so what do you say මේක මම මේකත් එක්ක පිළිගන්නවා මේකත් එක්ක එකගයි මම නමුත් අපි ඒක කොහොමද ඒක උපදේශන ක්‍රියාවලියක් තුළ දාන්නේ let her to take her own decision බොහොම හොඳයි ඇගේ බලාපොරොත්තුවට අපි ගරු කරන්න ඕනේ ඇගේ තීරණයට අපි ගරු කරන්න බොහොම හොඳයි අවසානයේ වෙනතෙක් ෆයිට් කරන්න. මෙච්චර ලේසියෙන් අතහරින්න එපා. මෙතන මතක තියාගන්න. ඇයට ෆයිට් කරන්න තවත් ශක්තිය ඉතුරු වෙලා තිබුණා නම් ඇයි ඩිවෝස් එකක් ගැන කතා කරයිද? දරුවන් තිදෙනෙක්ගේ මවක්. ඒක හොඳට මතක තියාගන්න එම්පති එක තව දුරටත් වර්ධනය කරගත යුතුයි. මම නම් කිව්වට කමක් නෑනේ. රයිට්? කල්පනී නිසංසලා එම්පති කොම්පෝනන්ට් එක තව දුරටත් ශක්තිමත් විය යුතුයි. අපි තව ටිකක් ඉවසමු මේ වැරදි පිළිතුරකි. තව ටිකක් ඉවසන්න. ඔයා ඉවසන්න නදීනි. මට නම් බෑ ඉවසන්න. ඔයාම ඉවසන්න කියන ඔයා ඇවිල්ලා පුළුවන් නම් මිනිහත් එක්ක ඔයා මාස 10ක් ඉන්න. What are your plans after the divorce? මේකත් හොඳ ප්‍රශ්නයක්. නමුත් මේකත් ටිකක් discourage කරන එකක්. divorce එක මම encourage කරන්නෙත් නෑ. නමුත් මේක discourage කරනවා. What are your plans after the divorce? මේක හොඳ statement එකක්. නමුත් පළවෙනි statement එක නෙමෙයි. ඇත්ත divorce වෙන්න හිතෙනවා තමයි. මෙහෙමයි නලින්ද ඔයා මේක ගැහුවේ මොන අරමුණින්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඔයා හිතනවා නම් කාන්තාව වෙන්ටිලේට් කරන්න අරමුණින් නම් මේ ප්‍රකාශය හරියටම හරි. ඇත්ත ඩිවෝස් වෙන්න හිතනවා තමයි කියන එක හරියටම හරි.
මමත් මීට හා සමාන ප්‍රකාශයක් තමයි ඇයට දුන්නේ. ඔබ හිතනවාද ඩිවෝර්ස් එක මේකට තියෙන හොඳම විසඳුම කියලා? මේකත් චුට්ටක් ජජ්මන්ටල් නුවන් මෙන්ඩිස්. නමුත් කමක් නැහැ. මෙතෙන්දී අපි ප්‍රශ්නයක් අහන්නේ. සේවා ලාභියා ප්‍රශ්නයක් දානකොට මෙතන ඔබ තවත් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. නමුත් ඒක ඔබට ඉදිරිපත් කළ පමණින් නෙමෙයි. මේ ප්‍රශ්නේ අහන්න ඕනේ තව ඉස්සරහට. මේකත් ටිකක් ජජ්මන්ටල්. හොඳට මතක තියාගන්න. මෙච්චර මේ ඩිවෝර්ස් කියන වචනයට පය වෙන්න එපා උපදේශකවරු. හොඳට මතක තියාගන්න. මේ උපදේශන ක්‍රියාවලිය තියෙන්නේ මේ වෙන වෙන අය එකතු කරලා තියාගන්න කියන මේ සංකල්පෙන් කරුණාකර බැහැර වෙන්න. අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. හොඳයි සඳරුවන්. ඒක ඇතුළේ උනත් ඊට වඩා ඊට කලින් තව පොඩ්ඩක් එම්පතටික් අප්‍රෝච් එකක් දාලා මෙයා පොඩ්ඩක් වෙන්ටිලේට් කරන තව වාක්‍යයක් තිබ්බනම් හොඳයි. හරි අපි බලමු ඔයා ඩිවෝර්ස් වුණොත් කරන්න තියෙන හොඳ සහ නරක දේවල්. ඩිවෝර්ස් වුණොත් කරන්න තියෙන හොඳ සහ ඊට පස්සේ අපි බලමු මේ ගැන හිතලා. හොඳයි කමක් නැහැ. ඔබේ දරුවන් ගැන මොනවද කියන්නේ? මේක ජජ්මන්ටල්. අමිල දිලිෂාන් මේක ජජ්මන්ටල් අමිල. කමක් නැහැ මම කිව්වට කමක් නැහැනේ. ඒ කියන්නේ බලන්න මේ දරුවෝ ඉන්න ඔබ ඩිවෝර්ස් වෙන්න එපා. පිස්සුද ඩිවෝර්ස් වෙන්න? දරුවෝ ළමයි ගැන හිතලා එකට ඉන්න. ජජ්මන්ටල්. ඩිවෝර්ස් එකේ තියෙන හොඳ නරක දෙපැත්ත පෙන්වා දෙනවා. හොඳයි දැම්ම නෙමෙයි. කලබල වෙන්න එපා. නොබී ඉන්න වෙලාවට ඔහුගෙන් කරදරයක් නැහැනේ. ඒ නිසා ඔබේ බීමත්කම නවත්තන්න බලමු. මේක ජජ්මන්ටල්. ඔබටත් ඕනේ මේ දෙක එකතු කරන්න සහ ඔබ මෙතන සැමියාගේ පැත්ත අරගෙන මම නම් මෙතන ආවේ මම බැන යනවා. යකෝ මේ ගෑනට සල්ලි ගෙව්වේ මමද මිනිහද කියලා. සමාන්ති මම බීලුවක් කරන්නේ. තව කියන්න කියලා අහන්න තව දුරටත් කතා කරන්න කියනවා. තව වෙන්ටිලේට් කරන්න කියනවා. හොඳයි කමක් නැහැ. ඔව් ඒක ඔබේ කැමැත්ත. දික්කසාදෙන් පසු ජීවිතයේ සාකච්ඡාවට ලක් කිරීම. හොඳයි එතකොටත් අපි තීරණයකට ඇවිල්ලා නේ දික්කසාදේ ගැන. දික්කසාදේ පසු ජීවිතය ගැන කතා කරන හානි කමන්නේ වා ඩිවෝර්ස් වෙන්නකෝ. මම මේ කරන්න. තේරුණා නේද? මම කියන්නේ ඔබ සේවා ලාභියාගේ පුටුවේ වහටි වෙන්න. දැන් මේ ගෑණි අඬ කියනවා ડોක්ටර් දැන් මට ඕනේ ඩිවෝර්ස් වෙන්න මට බෑ මේ මිනිහා. තේරුණා නේද? එතනින් ඔබට ඉස්සලා එන්න ඕනේ මොකක්ද? සැමියාගේ හොඳ නරක ලිස් කර තීරණය කිරීමට අවශ්‍ය බිරිඳට අවස්ථාව ලබා දීම. හරි හොඳයි. හරි ඩිවෝර්ස් වෙමු. ඊට පස්සේ ඔබ මතක මේක ජජ්මන්ටල්. මෙහෙම කවදාවත් කරන්න එපා. මේ වගේ එක පාට මිනිස්සෙක් අසරණ වෙලා ඉන්නකොට ඒ මිනිස්සයා තවත් ප්‍රශ්නකින් අසරණ කරන්න එපා. විකසාද වෙලා ඔබ මොකද්ද කරන්න හිතන් ඉන්නේ? මේකත් ජජ්මන්ටල්. ඇයි මේකෙන් අහනවා ඔබ මොකද්ද කරන්නේ විකසාද වුණාට පස්සේ? ඔව් ඒක ඔබේ කැමැත්ත. විකසාදෙන් පසු ජීවිතය. ඊට පස්සේ මොකද කරන්න හිතාගෙන ඉන්නේ ඇසීම. මේකත් නැවතත් ජජ්මන්ටල්. ඒ කියන්නේ මොකද්ද? විකසාද වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ නිකන් එතන වාඩි වෙන්න. එයාගේ පුටුවේ මේ ඔක්කොම ප්‍රශ්න ඔබ ඔබෙන් අහන්න. සැමියාගේ බීමත්කමනේ ප්‍රශ්නේ බීමත්කම නවත්තන්න කරන්න පුළුවන් දේ කරමු කියලා බිරිඳට නැවත යෝජනා කරනවා. කාවින්දයා ඔබ ගන්නේ සැමියාගේ පැත්ත. සල්ලි ගෙවන්නේ ඔබට බිරිඳ. සල්ලි ගෙවන්නේ මේ ඔබ ළඟට ආවේ බිරිඳ. දික්කසාදයෙන් පසු මොකද කරන්නේ? Because mental relaxing is important. හරිමයි ඒෂි එකඟයි. අවශ්‍ය නම් සැමියා පුනරුත්ථාපන ක්‍රමවේදයෙන් යොමු කරන්න පුළුවන්. කාවින්දයා ඔබ නැවතත් ඉන්නේ එකට ඉන්නවා. හොඳට මතක තියාගන්න මේ හැම එක උත්තරයක් තුළ බලන්න අපි දෙපැත්තට දෝලණය වෙන හැටි උපදේශකවරයා. එක්ක ඔබ ගන්නේ සැමියාගේ පැත්ත නැත්නම් ඔබ ගන්නේ දික්කසාදේ පැත්ත. හැම බලන්න ඔබම බලන්න ඔබ කොතනද ඉන්නේ කියලා. මෙන්න මේක තමයි අපි හදා ගන්නට ඕනේ. ප්‍රශ්නෙට හොඳම පිළිතුර ඒක කියලා ඔබ හිතනවාද? හොඳයි මේකත් මම බාර ගන්නවා. මේකත් මැද ඉන්නේ එකක්. කමක් නැහැ. මේකත් මැද. චම්පිකා හොඳ උත්තරය මේකත් මැද. අපි එහෙම බලමු. දික්කසාද වීමෙන් පසු ඔබ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මේකත් ඔබ දික්කසාදයට විරුද්ධයි. රමේෂ් දික්කසාදයට විරුද්ධයි. මෙතන මැද නැහැ. ඔබේ ගැටලුව අතර විකල්ප අතරින් මේ හොඳම විකල්පේ එයයි බව ඔබ සිතනවාද? හොඳයි මේ මැද ප්‍රශ්නයක්. කමක් නැහැ. මැද ප්‍රකාශයක්. දික්කසාදේ වාසියාවාසි පෙන්වා දී ඉන්පසු ඇගේ තියෙන දික්කසාදේ සුදුසුයි ඊට නීතිය සම්බන්ධ ආයතනයක යොමු කිරීම. හොඳයි මේකත් මැද ප්‍රකාශයක්. කමක් නැහැ. ඩිවෝර්ස් එක බිරිඳට දරා ගන්න පුළුවන්ද කියලා විස්තර කර පෙන්වා දෙනවා. එතකොට දීපානි ඔයා විස්තර කරන ඩිවෝර්ස් එක හොඳයි කියලාද නරකයි කියලාද? ඔයාගේ හැඟීම මට හොඳින් තේරෙනවා. නමුත් සැමියාගේ යම් යහපත් ක්‍රියාවක් ගැන ඔයාට මතක් වෙනවද මේ මොහොතේ? BC 2021 මේ උත්තරේ පළවෙනි එක. මේ උත්තරේ පොඩ්ඩක් ඉන්න මම එක දිගට කෝල් එකක්. හෙලෝ. ඔයාගේ හැඟීම මට හොඳින් තේරෙනවා. BC 2021 බොහොම හරි. හරියට හරි. නමුත් එතනින් එහාට කියපු කතාව වැරදි. නමුත් සැමියාගේ යම් යහපත් ක්‍රියාවක් ගැන හිතන්න. මේක මෙතෙන්දි කියන්න එපා. දැන් මේ මිනිස්සයා ඉන්නේ සැමියාත් එක්ක තරහ වෙලා සැමියාත් එක්ක වේදනාවෙන් ද්වේෂයෙන්. ඔබගේ තීරණේ හරි හත්තිලා. අයියෝ ඔබගේ තීරණේ හරි බලමු අපි ඒකට මොකද කරනවා ශ්‍රියානි අලාකෝ ඩිවෝර්ස් කරලා ඉවරයි මේ ලෝය කෙනෙක්ද ශ්‍රියානි අලාකෝ ඔබ ලෝය කෙනෙක් නම් හොඳ ලෝය කෙනෙක් right දික්කසාද වුණොත් ගැටලුව විසඳෙයිද චමින්ද ජයලත් මේකට ඔබ තාම මැද නෙමේ මේ මැද නෙමේ ඔබ දික්කසාදයට විරුද්ධව මේ කතා කරන්නේ ඔබ තේරෙනවද මම මේ කියන්නේ යන්නේ
රයිට් ඇති අමු උත්තර ගොඩක් තියෙනවා. ඩිවෝස් වෙන්න කියනවා කාවි. අනේ මොකද මැද ඉන්න ළමයි රයිට් ඇති. රයිට් මෙන්න බලන්න. තව උත්තරයක් ඇවිල්ලා තියෙනවා මට ඩිරෙක්ට් මැසේජ් එකක්. දික්කසාද වීම ඔබට හොඳයි හිතෙනවා. ඒත් තව ටිකක් අපි කල්පනා කරලා තීරණයක් ගමුද? මේකත් ටිකක් ජජ්මන්ට්. ඔබට පේන හොඳම විශ්ම ටිකක් කාලේ සැමියාගේ රයිට් හරි. හොඳයි අපි දික්කසාද වෙන්න බලමු. අපි දික්කසාද වෙන්න බලමු. මෙන්න චන්ද්‍රිකා හොඳ උත්තරයක් දෙනවා. නීතියෙන් වෙන් නොවි වෙනම ජීවත් වීම. ඔප්ෂන් එකක්. ඔයාගේ තීරණය එක නම් ඔයා මගෙන් ගංගානි මෙහෙම නපුරු වෙන්න එපා. ඔයාගේ තීරණය එක නම් ඔයා මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? හරි සරයිනේ අම්මෝ. ඩිවෝස් වෙන එක ඇරෙන්න වෙන විකල්පයක් පේන්නේ නැහැ තමයි. BC 20යි 21 very good. very good. මෙතෙන්දී මිනිස්සුන්ට තේරුණාට හිතුණට මේක මෙතන හිතුණට මේක මේ ඩිවෝස් එක පැත්තට කතා කරනවා කියලා නෑ. මේක ඩිවෝස් එක පැත්තට නෙමෙයි කතා කරන්නේ. ඩිවෝස් වෙන එක ඇරෙන්න වෙන විකල්පයක් පේන්නේ නෑ තමයි. very good. ඇයි very good කියලා කියන්නේ? මෙන්න එම්පති එක වැටිච්ච තැනක්. එම්පති එක BC 20යි 21 හරිම සතුටුයි ඔබ ගැන. මේ එම්පති එක දැන් උපදේශකවරයාට තේරෙන උපදේශකවරයා ඉන්නේ සේවාලාභියාගේ සීට් එකේ. මෙතන තුල ලොකු වෙන්ටිලේෂන් එකක් ලොකු ගැටලුවක් සේවාලාභියාගේ ගැටලුව සේවාලාභියාගේ දැස් මතින් සේවාලාභියාගේ මනසින් ඔහු දකිනවා. very good. මේ දියන්තා ඔබ ටික කාලයක් ඔහුගෙන් දුරස්ව ඉන්න ඔහුට පුළුවන් වුණොත් ඔබ නැතුව රයිට් මේ ඔක්කොම හරි. සැමියාව ගෙන්නනවා. ගෙන්නලා දෙන්නම එකට කියලා කතා කරනවා. හොඳයි very good කාවින්දියා. බොහොම හොඳයි. ඔබේ තීරණය හරි. බලමු අපි එකට මොකද්ද කරන්න පුළුවන්. හරි. උත්තර ඇති. ඔබේ තීරණයට මම ගරු කරනවා. අපි මේ ගැන තව ටිකක් කතා කරමුද? ගීතා රෝෂනි හොඳයි. very good. දික්කසාදේ තුල බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා අහනවා. මේකත් ටිකක් බර වෙච්ච එකක්. මොකකින්ද? දික්කසාදේ ඩිස්කරේජ් කරන එක. ඉන්පසු ඇගේ බලාපොරොත්තු දික්කසාද තුලින් ලැබෙනවද කියලා සාකච්ඡා කරනවා. නදීකා ඇත්ත අවංකවම කියන්නේ. ඔයා කැමති නෑ දික්කසාද වෙනවට මේගොල්ලෝ. ඔයා හරි. මේ වෙලාවේ ඔයාට ගන්න තීරණ හොඳම තීරණය මේක තමයි. Galaxy M2 very good. මේක empathetic approach එකක්. බීම නැවැත්තුවොත් ඔබ ඉන්න ලෑස්තිද? චන්දිමා අතනායක. ඔයා ඉන්නේ සැමියාගේ පැත්තේ. ඩිවෝස් වීමෙන් බිරිඳ පමණක් නොව සැමියාද මානසික ලොකු නිදහසක් ලැබෙනවා ඇත කියලා හිතනවා. මහේෂ් රඹුකැල්ල මේක අන්තිමටම අපි එන්න ඕනේ තැනක්. ඔබ ඉන්න තත්ත්වය මට තේරෙනවා. very good. සෙව්වන්දි ගමගේ හොඳ උත්තරයක්. දික්කසාද වුණා කියමුකෝ ඊට පස්සේ ඔබ කොහොමද ඉදිරියට මුහුණ දෙන්නේ? සඳරුවන් ඔයා කැමති නැහැ දික්කසාද වෙනවට ඒගොල්ලෝ. තව විකල්ප මොනවද තියෙන්නේ? ඔබගේ අවසාන තීරණය එක නම් අපි බලමු ඒක කරන්න පුළුවන් හොඳම විදිහ කොහොමද කියලා. නදී හොඳයි මේ උත්තරේ ටිකක් ඔබ මැදට ඇවිල්ලා. ඉන්න බැයි නම් අයින් වෙන එක තමයි හොඳම දේ. BC 481. ඔයා නම් ඩිවෝස් එක පැත්තටම ඉන්නේ. මට ඔයාව හොඳට තේරෙනවා. අපි තව ටිකක් උත්සාහ කරලා බලමු. රයිට් හරි ඇති. රයිට් ඇති. අපි උත්තරේට යන්න. very good. එතකොට හොඳට මතක තියාගන්න. ගොඩක් අය මේ අයින් වෙනවා රැ වෙන වැඩි නිසා. මම ඉක්මනට මේක ඉවර කරන්න. හොඳට මතක තියාගන්න. මෙන්න මෙතෙන්දී අපි නැවතත් යමු. රයිට්. පළවෙනි දේ I want to get divorce. මට ඩිවෝස් වෙන්න ඕනේ කියලා හිතුනහම සේවාලාභියාගේ ඉන්න මානසිකත්වය එක්ක එය පිළිගන්න එය තේරුම් ගන්න බව ප්‍රකාශයක් තමයි උපදේශකවරයා දිය යුත්තේ. ඔව් මට තේරෙනවා ඔබට මේ වෙලාවේ ගන්න හොඳයි කියලා හිතෙන විසඳුම ඔබට හිතෙන විසඳුම තමයි ඩිවෝස් වීම. මට ඒක තේරෙනවා. මට පැහැදිලි කරන්න පුළුවන්ද ඔබ මේ විසඳුමට එන්නේ ඇයි කියලා? තේරුණා නේද? මට කියන්න ඇයි ඔබ මේ තීරණය ගත්තේ කියලා. දැක්කේ නෑ මේ ප්‍රශ්නේ කාගෙන්වත්. දැක්කේ නෑ ප්‍රශ්නේ. හැමෝම කතා කරේ රයිට්. එක්කෝ දික්කසාදයට එරෙහි වෙලා එක්කෝ දික්කසාදය පැත්තට කතා කරලා. හොඳට මතක තියාගන්න. අපි ගන්නේ සේවාලාභියාගේ පැත්ත. අපි ගන්නේ සේවාලාභියා පිළිබඳව සහකම්පනය සහ වේදනය තමයි මුලට යන්නේ. මොකද ප්‍රශ්නේ විසඳන්නේ කවුද? සේවාලාභියයි ප්‍රශ්නේ විසඳන්නේ. ප්‍රශ්නෙට පිළිතුරු අපි කාගෙන්ද ගන්නේ? සේවාලාභිය. මම උත්තරේ හොයාගත්ත හැටි කවුන්සලින් එක කරපු හැටි මම කියන්න. ඊට පස්සේ මම මොකද යාට කිව්වේ? මම කිව්වා ඔව් ඔබට මට තේරෙනවා ඔබට ගන්න තියෙන හොඳම විසඳුම ඔබට ගන්න පුළුවන් කියලා හිතන හොඳම විසඳුම ඩිවෝස් එක කියලා. මට කියන්න පුළුවන්ද ඇයි ඔයා ඒ විසඳුමට යන්නේ කියලා? මම ඒ කතා ටික ඇහුවට පස්සේ හොඳට මතක තියාගන්න. මම තවදුරටත් අනිවාර්යයෙන්ම කියනවා මම මැද තැනම ඉන්නවා කියලා. මම කොතනකවත් දික්කසාදේ පැත්තටවත් දික්කසාදේ නොවන පැත්තටවත් යන්නේ නැහැ. හරි. අපි බලමු
මේ කතාවේ ඉතුරු පියවර ටික ඔබ ගන්න ඕනේ කොහොමද කියලා. ඔබ ගන්න ඕනේ කොහොමද කියලා. එතකොට ඇය ඒක මතිකව කිව්වා මට ඩිවෝර්ස් වෙන්න කියලා. රයිට්. ඊළඟට මම මොකද්ද කරේ? මම කිව්වා හොඳයි. ඔබ තෝරාගන්නේ ඒ තීරණේ නම් මම ඔබත් එක්ක ඉන්නවා. අපි බලමු ඒ තීරණය ගන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා. හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. ආයේ තීරණේමයි හිටියේ. හරි මේවා ඔයගොල්ලන්ගේ දීපු උත්තර වලට අදාළ නැහැ. මොකද ඔයගොල්ලෝ මේ කතාව දන්නේ නැහැ නේ. ආයේ තීරණේමයි හිටියේ. මම ඕනේ අනිවාර්යයෙන් හරි. ඔයාලට හිතෙන්නේ මේක හරි මම වත් එක්ක ඉන්නවා. හරි අපි බලමු ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඇයට පැහැදිලි කරලා දුන්නා ඔන්න අපි අද මාතෘකාව බෞද්ධ මනෝ අධ්‍යාපනය. මොකක්ද? ඒකට බොහෝම සරල පාඩම් දෙකක් තුනක් මම කියලා. පළවෙනි දේ තමයි පළවෙනි තියරි එක තමයි මම කතා කරන්නේ. ඇලීම ඇති තැන තමයි ගැටීම. මේක දේවල් වෙනස්. කියන්නේ ඇය කඳුළු සලසා අඬන්නේ ඒනමෙති සැමියාට බීනමති බිරිඳ තුළ තියෙන බැඳීම නිසා. මේ බැඳීම තමයි අයිඩියල් සැමියාගේ චරිතය නොලැබීම සහ එයට ප්‍රතිපක්ෂ දේ ලැබීම තුළ තමයි ඔබේ මේ දුක හටගෙන තියෙන්නේ. මම එයාට කිව්වට අපි හැමෝම අපේ චරිත තුළ තියෙනවා අයිඩියල් සැමියෙක්. මම එයාට උදාහරණ ගෙනාවා. මගේ පෞද්ගලික ජීවිතය තුළ උදාහරණ ගෙනාවා. අයිඩියල් සැමියා නැමැති චරිතයක් කොහෙවත් නැත. ඒක තමයි අංක 1. ඇලීම ඇති කළ තමයි ගැටීම. අංක 2. සියලු දෙනා සිපරිණාමයට පස්සේ ආදරය කරපු AB නෙමේ ආදරය කළ කසාද බැඳලා ඉන්නේ. කසාද බැඳපු AB නෙමේ දරුවා හම් වුණාට පස්සේ දරුවා හම් වුණාට පස්සේ ඉන්නේ AB නෙමේ තවත් අවුරුදු 5ක් ගියාට පස්සේ. ඔහු වගේම ඔබත් වෙනස් වී තිබෙනවා. මිනිස්සු බොන්නේ නැතුව ඉන්නවා. මිනිස්සු ආයි බොනවා. ආයි බොන්නේ නැතුව ඉන්නවා. ආයි මිනිස්සු බොනවා. මිනිස්සු වෙනස් විය හැකි. ඒක තමයි දෙවනුවට ඇටලා මාර්ගය. බලන්න මගේ උපදේශන ඉලක්කය කුමක්ද? ඔබට හිතෙන්නේ මොකද්ද මගේ උපදේශන ඉලක්කය? රයිට් අන්තිමේට 5 දිනක විතරක් උත්තර දෙන්න. මෙතෙන්දි මගේ උපදේශන ඉලක්කය වූයේ කුමක්ද? උත්තරයක් දෙන්න බලන්න. මගේ උපදේශන ඉලක්කය. මේ හරි වැරදනේ මගේ ඔළුවේ තිබුණේ මොකක්ද? මගේ උපදේශන ඉලක්කය වූයේ කුමක්ද? 5 දිනක උත්තර දෙන්න. වෙනස් වීමට බිරිඳ වැඩක් කිරීම බිරිඳ එතන උත්තර මගේ උපදේශන ඉලක්කය වූයේ කුමක්ද? බිරිඳ කියන එක ටිකක් ළඟයි. සිදුවීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීම යථාර්ථයට ළඟා කර දීම ඇයට යථාර්ථය තේරුම් කර දීම හොඳයි ඇති බොහොම ස්තුතියි උත්තර දීපු හැම දෙනාටම මගේ උපදේශන ඉලක්කය වූයේ බිරිඳට ගත යුතු හොඳම තීරණය ගන්න ඇයට උදව් කර. තේරුණා නේද ළමයි? බිරිඳට ගන්න තියෙන හොඳම තීරණයට ඇයට උදව් කිරීම. අන්න ඒක තමයි උපදේශකවරයාගේ අරමුණ උනේ. තේරුණා නේද? බිරිඳ අද ඩිවෝස් කියන එක ඇගේ තීරණය නම් හොඳම තීරණය නම් කරුණු කාරණා අපි ඒ ක්‍රියාවලිය තුල ගමන් කිරීම තුළ ඇයට එය සපත කරන්නට ඇයටම එය තේරුම් ගන්න හේතු කරවා ගන්න උපදේශකවරයා පහසුකම් සැලසනවා. මං යන්නේ ඒතර ගොඩට තීරි උපදේශකවරයා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම ඇයට මේ විපරිණාමය ගැන මිනිස්සුගේ වෙනස් වීම ගැන කතා කරා. තුන්වෙනි කාරණාව මම අර එම්පවරින් කියන තමාගේ පිහිට තමාමයි කියන එක තමාට පිහිට තමාමයි කියන සංකල්පය මත ඇයව එම්පවර් කරා. ඇයට තනියම වැඩ කටයුතු කරන්න. තනියම රැකියාව කරන්න. තනියම දරුවන් බලා ගන්න. පුද්ගලයෙක් මත පරාදීන වෙන්නේ නැතුව, ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව, ඒ පුද්ගලයාකින් ස්වාධීන වෙලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න මේ සංසාරේ අපි ඔක්කොම තනියම යන්නේ. මේ ජීවිතේ අපි ඔක්කොම තනියම වැඩ ටික කරගන්න ඕනේ. මොකද වෙන කෙනෙක් මත රඳා පවතින ඒ කෙනා අපිට යොමු කරන ගැටලුව, ඒ කෙනා අපිට යොමු කරන බලපෑම වැඩි. ඒ නිසා ඔබ ස්වාධීන වෙන්න. අපි ඔක්කොම තනියම සංසාරේ. ඔබ ඊට පස්සේ මේ කරුණු කාරණා ටික පැහැදිලි කරලා දුන්නට පස්සේ ඊළඟ පියවර මම ඇයට සැලසුම් කරා. සැලසුමක් හැදුවා. ඇගේ චර්යාවන් වෙනස් විය යුතු ආකාරය ඇත්තේ කතා කළා. පළවෙනි කතාව තමයි හැමදාම ගුටි කෑවට පස්සේ හස්බන්ඩ් යාළු කරගන්නකොට එයා යාළු වෙනවා. හස්බන්ඩ් ආයි බීලා ගහනවා. ආයි මොකද වෙන්නේ? ඇය යාළු වෙනවා. මං කියනවා
මේ චර්යාව තුළ සැමියාගේ බීමත්කම නතර වුණාද දිගටම පැවත ගියාද? ඒ කිව්වා මම මේ යාළුවනේ ඩොක්ටර් වෙන්නේ එයා කවදාවත් බොන එක නතරුනේ නෑ. රයිට්. දැන් ඔබ කුමක්ද කරන්න එහෙනම්? ඔව් ඩොක්ටර් මම මේ පාර මම එයාගේ චාටු වස් වලට අහුන්නේ නෑ. මම මගේ ගමන මම යනවා. very good. ඇයි මෙතන මම very good කියලා කියන්නේ? මම එව තල්ලු කරනවද දික්කසාදයට නැත්නම් උපදේශකවරයාගේ අනිත් බලාපොරොත්තු? ඔබ දන්නවා චර්යාවාදියන් ඕනෙම චර්යාවක් දිගින් දිගටම සිදු කරන්නේ ඒ චර්යාව තුළ ඔහුට අලාභයක් සිදු නොවන නිසා. කියන්නේ කවදාවත් බිරිඳ ආයි යාළු වෙන නිසා සැමියා මොකද කරේ? දිගින් දිගටම ඇයට පහර දෙනවා. මොකද ඒකෙන් සැමියාට අලාභයක් පාඩුවක් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා මගේ ඇතුලේ මට අවශ්‍ය කරා සැමියාට මේ බිරිඳගේ වෙනස් වීම දැනවන්න. ඒ තුලින් වක්‍රාකාරව සැමියා වෙනස් කිරීමකට තමන්ව ප්‍රශ්න කරන මට්ටමකට දෙන්න. ඒ නිසා මම බිරිඳගේ ඒ තීරණයට ගේනවා මම උපදේශකවරයා. බලන්න. ඇයි මෙයා දිගින් දිගටම බොන්නේ? ඇයි ගැහුවට ආයි බීලා ආයි ගහන්නේ මොකද? මම යාළු වෙන නිසා මං ආයි සමාව දෙන්න නිසා එහෙනම් බිරිඳට කිව්වා. එහෙනම් ඔබ කුමක්ද ගත යුතු තීරණය කියනවා. ඔව් ඩොක්ටර් මම මේ පාර යාළු වෙන්නේ නැහැ. මම මගේ ගමන යනවා. ඒතර මං ඇයට කිව්වා ඔබ ඔබේ ගැටීමට හේතුව ඇලීම නම් ඔබ කුමක්ද කළ යුත්තේ? මේ ඇලීම ටිකින් ටික දුරු කර ගැනීම. මොකද ඇලීම දුරු කර ගැනීම තුළින් කුමක්ද සිදු වෙන්නේ? ගැටීම දුරු වීම. මම මේක මුලින් කිව්වා. මම ඒක කියලා තමයි මේ සැලසුමට ආවේ. සැලසුමට ආවට පස්සේ මොකද කිව්වේ? ඔව් ඩොක්ටර් මම තනියම වැඩට යනවා. මේ ආදී වශයෙන් දැන් මොකද වෙන්නේ? දැන් ඇයගේ තීරණය උනේ ඩිවෝස් එක නම්. ඇයට තනියම ජීවත් විය හැකිද යන්න. ඇය විසින්ම පරීක්ෂාවට ලක් කරන උපදේශකවරයා ඉතාමත්ම මැද තැනක තාම ඉන්නේ. ඔව් මේ දෙපළ එකතු කරන්නවත් මේ දෙපළ වෙන් කරන්නවත් කිසිම වචනයක්වත් කතා කරේ නැහැ. හොඳයි එහෙනම් ඊළඟ සතිය වෙනකොට ඔබ බලන්න ඔබ මේ ගත තීරණවල ඔබට කොයිතරම් දුරට ඉන්නට පුළුවන්ද කියලා. එතනින් අපි උපදේශ සැසිය අවසන් වුණා. ඊළඟ සැසියේදී මම බලාපොරොත්තු වෙනවා කුමක්ද? ඇය කොයිතරම්නම් දුරට බලාත්මක වුණාද? කොයිතරම්නම් දුරට අපේ ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන්කම තිබුණාද? ඇගේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය ධර්මය අවබෝධ කර ගැනීම ශක්තිය ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගැනීමේ ශක්තිය ඇය සතුට කියලා උරගා බලන්න. ඇයට සතිය කාලයක් මම දුන්නා. මං ඇයට මෛත්‍රී කර ගැනීම සඳහා මෛත්‍රී භාවනාව තමන්ට මෛත්‍රී කරගන්න මෛත්‍රී භාවනාව දවසකට විනාඩි 15ක් වඩන්න ඇයට උපදෙස් ලබා දුන්නා. ක්‍රියාකාර තමන්ට තමන්ගේ සුවපත් භාවය. ඒ තුලින් ඇයට ඇයගේ ප්‍රශ්නෙට අවශ්‍ය කරන විසඳුම සොයා ගන්න. ඇයට ඕනේ කරන ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය ඇය විසින්ම ඇති කරගන්නට ඇතැයි යන විශ්වාසය මම සතියකට ඇයට සම්බන්ධ. හොඳට මතක තියාගන්න බෞද්ධ මනෝ අධ්‍යාපනය තුළ අපි සේවාලාභියාට ප්‍රශ්නයේ හේතුව සහ විසඳුම කියන දෙක ප්‍රශ්නයට ගැටලුවට හේතුව සහ විසඳුම විස්තර කර දීම තමයි බෞද්ධ මනෝ අධ්‍යාපනය කියලා කියන්නේ. මම තව කතාවක් කියන්නම්. බොහෝ වෙලාවට හොඳට මතක තියාගන්න බෞද්ධ මනෝ අධ්‍යාපනයට ආවට පස්සේ මිනිස්සු අපි වර්තමානයේ ගන්න අතීතය මෙතන තියෙනවා අනාගතය මෙතන තියෙනවා. හොඳට මතක තියාගන්න. අනාගතයේ ජීවත් වෙන මිනිස්සු ඉන්නේ කාන්සාවේ ඇන්සයිටි. අතීතයේ ජීවත් වෙන මිනිස්සු ඉන්නේ විෂාදයේ. අනාගතය ගැන ඉන්න මිනිස්සු අනාගතය ගැන පුදුම ඇන්සයිටි එකකින් ජීවත් වෙනවා. ඇන්සයිටි කියන්නේ මිනිස්සු අනාගතය ගැන හිතන තාක්කල්. මිනිස්සු විෂාදයටපත් වෙන මිනිස්සු අතීතය ගැන හිතන තාක්කල්. බෞද්ධ මනෝ අධ්‍යාපනයේ එක්තරා වැදගත්ම සංසිද්ධියක් තමයි වර්තමානයේ තියෙන වැදගත්කම. වර්තමානයේ තුල ජීවත් වීමේ වැදගත්කම තමයි මේ බෞද්ධ මනෝ අධ්‍යාපනයේ එක ප්‍රධාන සංකල්පයක් අපි කියලා තියෙනවා. දෙවෙනි ප්‍රධාන සංකල්පය තමයි ජීවිතයේ සහ මරණය අතර ඇති කිට්ටු සම්බන්ධය. මරණය නැති සංකල්පේ සියල්ල සබ්බම් පහය ගමනියන් සියල්ල හැරදාලා යන්න තුල යෑම තුල තමයි. රයිට් මේ සියලු දේ විශේෂම සීලිය නසා ගන්න අය. ඒ වගේම තමයි යම් හේතු මත පසුතැවිලි වෙන අය. මරණය නැති සංකල්පය තුල මේ ජීවිතයේ හැම දෙයක්ම අවසන් වෙනවා. ඒ අවසන් වෙන කලින් ඒ ඉතුරු වෙලා තියෙන දින ගණන කොහොමද අපි අරුත් බලව ජීවිතය ගත කරන්න ඕනේ කියන එක හිතන්නට අපේ සේවාලාභියාව දිරිමත් කරන ක්‍රමවේදය තමයි ජීවිතය සහ මරණය නැමැති සංකල්පය. ඊළඟ කතන්දරේ 3
අනිත්‍යතාවය. එහෙම නැත්නම් විපරිණාමය කියන සංකල්ප. විපරිණාමය සියලු දේම වෙනස් වෙනවා කියන්නේ. මිනිසුන් වෙනස් වෙනවා. දරුවෝ වෙනස් වෙනවා. අපි ආදරය වෙනස් වෙනවා. හැම අපි හිතන පතන අපි දන්න හැම සංස්කාරයක්ම හැම ස්කන්ධයක්ම වෙනස් වෙනවා. විපරිණාමයට පත් වෙනවා. ඒක මනෝ අධ්‍යාපනයේ තුල බෞද්ධ මනෝ අධ්‍යාපනය තුල අපි කතා කරනම සංකල්පයක් තමයි වෙනස් වීම කියන්නේ. අනිත් කතන්දරේ තමයි දුක්ඛ සංකල්ප. අපි සැපයි කියලා හොයන හැම දෙයක්ම එක්කෝ ඒ සැපේ පැවැත්ම නැතිවීමෙන් අපි දුක් වෙනවා. එහෙම නැත්නම් ඒ සැප ලැබීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස අපි දුක් විඳිනවා. පොඩි උදාහරණයක් හැටියට මත්ද්‍රව්‍ය ගත්තාම මත්ද්‍රව්‍ය ගත්තට පස්සේ අපි රෝගී වෙනවා. දුකක්. සමහර වෙලාවට එකම අපි බලාපොරොත්තු වෙන දේ එකම විදිහට නොලැබීම නිසා අපි දුකටපත් වෙනවා. එක ආදරයක් ජීවිත කාලය තුළ එක විදිහට නොලැබීම නිසා පුද්ගලයා වෙනස් වීම නිසා අපි දුකටපත් වෙන නිසා දුකක් නම් ජීවිතය සැපක් නම් ධර්මය. ඒ තුලින් දහම පුරුදු කරන්නට ජීවිතය අවබෝධ කරන්න දහමේ පරිශීලනයේ වැදගත්කම අපි බෞද්ධ මනෝ අධ්‍යාපනය තුලින් කතා කරලා ඊළඟට ඉතුරු ක්‍රියාකාරකම් වලට ඉතුරු ඉන්ටර්වෙන්ෂන්ස් වලට යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න උපදේශන ඕනෑම ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ සයිකෝ එඩියුකේෂන් හොත් මනෝ අධ්‍යාපනය තුලින් බෞද්ධ උපදේශනයටත් ඒ සංකල්පය එලෙසින්ම අදාළයි. ඔබ කුමක් කරන්න කිව්වත් කුමන දෙයක් වුණත් මේ මනෝ අධ්‍යාපනය ඔබේ ඉන්ටර්වෙන්ෂන් ප්ලෑන් එකේ අංක 1 විය යුතුයි. මනෝ අධ්‍යාපනය තුලින් තමයි සාර්ථකව ඔබේ සේවාලාභියා ඔබේ ප්‍රතිකාරාත්මක සැලසුම තුළට අන්තර්ග්‍රහණය කරන්නත්. ඒ තුළ ඔහුට ඉලක්ක කරා යෑමට අවශ්‍ය කරන අවබෝධය ලබා ගන්නටත් හොඳට මතක තියාගන්න. මෙම මූලික සංකල්ප ඔබ විසින් පුරුදු පුහුණු කළ යුතුම වෙනවා. මෙන්න මේ මාතෘකාවත් එක්ක අද දින අපේ සාකච්ඡාව අවසන් කරන්නට බෞද්ධ මනෝ අධ්‍යාපනයේ තියෙන වැදගත්කම ඔබ හැම දිනකටම තේරුම් කරලා දෙන්නයි අපි මේ පුරා හෝරා එකමාරක් පමණ ආසන්න කාලයක් උත්සාහ කළේ. ඔබටම තේරුම් ගන්න ඇති ඔබ ලබා දුන් පිළිතුරු නැවත පිරික්සා බලන්න. හොඳට මතක තියාගන්න උපදේශකවරයෙකුගේ මූලිකතම වැදගත් තමයි අපි බෞද්ධ උපදේශන ක්‍රියාවලිය තුළ මෛත්‍රිය සහ කරුණාව බෞද්ධ උපදේශන ක්‍රියාවලිය තුළ මෛත්‍රිය සහ කරුණාව එය බටහිර මනෝ විද්‍යාවෙන් බටහිර මනෝ විද්‍යාත්මක ක්‍රමවේදය තුළ අපි කතා කරනවා එම්පති එක කියලා. ඔබ හැමතිස්සෙම සේවාලාභියා ඉන්න තැන ඉන්න. සේවාලාභියා දකින දේ දකින්න. සේවාලාභියාට දැනෙන දේ දැනගන්න. ඒක ඉතාමත් වැදගත් වෙනවා සාර්ථක මනෝපදේශකයෙකු වෙන්න. විශේෂයෙන්ම ඔබ තෝරා ගන්න ඕනෑම විෂයපතයක් තුළ ඔබට මේ හැකියාව ඔබ ළඟා කරගත යුතුයි. ඒ කුසලතාවයක්. හොඳට මතක තියාගන්න. ඒ කුසලතාවය. දෙවෙනි කතන්දරේ. ඔබ හැම තැනම ඔබ සෑම විටම ඒ මදහත් බව ආරක්ෂා කරගත යුතුයි. මදහත් බව ආරක්ෂා කරගත යුතුයි. මතක් කරගන්න මම ගත උදාහරණය. ඩිවෝස් වෙන්න ඕනේ කරපු විරිඳ. හොඳට මතක තියාගන්න උපදේශකවරයා මේ ලිස්ට් එකක් හදන්න කිව්වනේ. ඔබට කරන්න පුළුවන්ද කියලා කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඔබ මොකද හිතන්නේ? මගේ සේවාලාභීනියගේ තීරණය ඩිවෝස් වීම නම් ඩිවෝස් වෙන්න ඇයට හැකිද නැද්ද කියන එක ඇයටම දැනගන්න පුළුවන් ක්‍රමවේදයක් අප විසින් සැලසුම් කළා. ඇගේ තීරණය. ඇය ලබන සුමානේ කියයි ડોක්ටර් මට ඩිවෝස් වෙන්න බෑ. මටම දරුවෝ දාලා යන්න බෑ. එතකොට මගේ උත්තරේ වෙන්නේ හරි. මං සතුටුයි ඔබේ පිළිතුර සමග. මම පිළිගන්නවා ඔබේ පිළිතුර. රයිට්. අපි දැන් බලමු කොහොමද අපි මේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරන්න කියලා. තේරුණාද? අන්න ඒ දේ තමයි උපදේශකවරයාගේ සාර්ථකත්වය. සේවාලාභියාගේ අවශ්‍යතාවයේ තේරුම් ගැනීමත් ඒ අවශ්‍යතාවය තුළ ඇය හෝ ඔහු ගන්න තීරණය තුළ කුමන වූ ආකාරයට ඔහු ඇය සාර්ථකද කියලා ඇයටම තේරුම් ගන්නට ඇයටම අවබෝධ කරගන්නට අවශ්‍ය කරන පරිසරය සකසා දීම තමයි උපදේශකවරයා සිදු කරන්නේ. එයයි නියම උපදේශනය. මිසක් ඒට බලපෑම් කිරීමවත් ඒට තර්ක කිරීමවත් ඒ ප්‍රශ්නෙට නැගීමවත් නොවේ උපදේශකවරයෙකු සිදු කරන්නේ. එය මාර්ගෝපදේශකවරයෙකුට කළ හැකියි. තේරුණාද? එය උපදේශ දෙන්නෙකුට කළ හැකියි. නමුත් උපදේශකවරයාණෝ සෑම විටම සේවාලාභියාත් සමග සිටින, සේවාලාභියාව දන්න, සේවාලාභියාව තේරුම් ගන්න, සේවාලාභියා සමග හඳුනාගත් ඉලක්කවලට ගමන් කරන ඊ타ත්ම උතුම් මනුෂ්‍ය රත්නයක්. ඒ උතුම් කාර්යය, උතුම් දර්ශනයක් තුළ ඉඳගෙන බොහොම ප්‍රායෝගික ලෝකේ යථාර්ථය කියා දෙන ඉගැන්වීමක් තුළ ඉඳගෙන සාර්ථකව කරගන්නට ඕගලන්ට මේ උපදේශන පාඨමාලාව සියලු දෙනාටම සාර්ථකව අවසන් කරන්නට අවශ්‍ය කරන ශක්තිය උනන්දුව ලැබේවාය කියා
අපි ප්‍රාර්ථනා කරන සිටිනවා. ජාතික උපදේශන සභාවට ලියාපදිංචි වී ඇති තමන්ගේ තොරතුරු ලබා දුන් හැම දිනාටමත් අපි සුබපතන අතර ඒ තොරතුරු ලබා දුන් අය පමණමයි අපි ජාතික උපදේශන සභාව තුලින් අනාගත ජාතික වැඩපිළිවෙලට සහසම්බන්ධ කරගන්නේ. ඒ නිසා ඔබේ විස්තර ලබා නොදුන් උපදේශ සභාවේ ගෲප් වල ඉන්න හැමෝම ඒ දේ එකතු කරන්න. අනිත් බෞද්ධ උපදේශන පාඨමාලාවෙන් අනිත් හැම දිනම අලුත් ගෲප් එකට එකතු වන්න. ඒකේ ලින්ක් එක ඔබට අද හෝ හෙට ඔබේ සමූහයන් වල පළ වේවි. BC නම්බරයක් නැති හැම දිනම නැත්තම් එහෙම නැත්තම් කෝස් එක ආයි මුලින් ඉඳලා කරන්න කැමති වෙන හැම දිනම බොහෝ වෙලාවට සැප්තැම්බර් මාස වගේ ආරම්භ කරන ලද අපේ 2022 23 කණ්ඩායමට එකතු වෙන්න අපිත් එක්ක රැඳී සිටින්න. දිගටම නිස්සාරණ ආද්‍යාශයෙන්ම රුපියලක් වන්නට එක දවසක් එක ආචාර්යවරයෙක් මට යෝජනාවක් කරා ડોක්ටර් අපි රුපියල් 10 ගානක ගමුකෝ එක්කෙනෙක්ගෙන් කීයක් එකතු වෙනවද කියලා. තම සතියක්වත් එපා. මේවා මිල කරන්නට බෑ. මේ දැනුම මිල කරන්නට පුළුවන්. මිලක් නියම කළා. මේ දේ මිල කරන්න බෑ. ඒ නිසා ඔබෙන් අපි ආයාචනාත්මක ඉල්ලන්නේ එකම එක දෙයයි. සාර්ථක දැනුමලත් උපදේශකවරයෙකු වන්න. මිනිසුන්ගේ හිත් නිවන්න. ඒ වගේම තමයි ඔබේ දැනුම බෙදන්න. ලංකාවේ මිනිස්සුන්ගේ දුකට විසඳුමක් පිළියමක් තියෙන තෙක් මානික නැති කාලෙක ඒට සාර්ථක විසඳුමක් ලබා ගන්න. මනුෂ්‍යත්වයෙන් ඔබ ලබන උපරිම ප්‍රයෝජනය අත් කරගන්න. තව කෙනෙක්ගේ දුක නිවන්න අඩියක් ඉස්සරහට තියන්න. අපි අත්වැල් බැඳගමු. පරාර්ථය වෙනුවෙන්ම අපි අත්වැල් බැඳගමු. මිනිස්සුන්ගේ සතුට සැනසීම වෙනුවෙන්ම. එයයි මිනිස්සෙක් හැටියට අපිට කරන්න තියෙන උත්තම වැඩේ. ඒ උතුම් වැඩේ කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය තුරුවන්ගේ අනන්ත මහගුණ බලින් ලැබේවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. මම ડોક્ટર ගායන් ජයවර්ධන හැමදාම ඔබේ යහපත පතන. තෙරුවන් සරණයි.